හරි හැම දිනකටම තෙරුවන් සරණයි. ඉතින් මේ අපි දවස් 5 අපි යම් සාකච්ඡා 5ක් කරනවා. පළවෙනි දවසේ කරා බුද්ධ ස්වභාවය ගැන. ඊයේ කරා මරණයෙන් ගැලවෙන්න පිළිවෙත කොහොමද කියලා අපි ත්‍රිපිටකයේ තියෙන යම් කරුණු අරගෙන. ඒත් අද කරන්නේ මේ කාලීන මාතෘකාව. ඒ කියන්නේ මේ අද දවසේ මේ ඇතිවෙච්ච පරිණාමිච්ච මාතෘකාව. ඉතින් මේ හැම ප්‍රශ්න කරලා දිනවා. ඒක ලෝකේ සාමාන්‍ය ස්වභාවය. ප්‍රශ්න එනවා, අලුත් අදහස් එනවා, ගැටෙනවා, මතවාද තියෙනවා. ඒක සාමාන්‍යයි. දැන් අපි බලමු මේ බුදුදහමේ තියෙන වැදගත් දැන් බුදුදහමේ තියෙන වැදගත්ම දෙයක් තමයි සම්මා දිට්ඨියටපත් වීම. ඇයි මිනිස්සෙක්ට බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨියේ වටිනාකම කියන්නේ සම්මා දිට්ඨියටපත් වීම ගැන වචන ප්‍රකාශ කරන්න උත්සාහවත් කරලා තියෙනවා. තමන්ගේ ශ්‍රාවකයෝ සම්මා දිට්ඨියට ගන්න. ඒකට එකක් තමයි අපේ හිත ගත්තාම අපේ හිතේ තියෙන අදහස් ගත්තාම අපිට දෙක පැත්තකට බෙදා ගන්න ඕනේ. එකක් තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් එන අදහස. ඊළඟට මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා අදහස. එතකොට සම්මා දිට්ඨියක් තියෙන පුද්ගලයාට ඇති වෙන කල්පනාව සම්මා සංකල්ප. අපි කියමු සම්මා සංකප්පය තියෙනවා කියලා. ඊළඟ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට ඇති වෙන කල්පනාව මිත්‍යා කල්පන. මිත්‍යා සංකල්ප. ඉතින් දැන් මේ ලෝකේ අපේ මේ ලෝකේ පෘථිවි තලයේ මිනිස්සු ගත්තාම ওই කොටස් දෙකට අපිට බෙදන්න පුළුවන් හිතත් එක්ක. එකක් තමයි මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා. එයාට මිත්‍යා කල්පනා පහළ වෙනවා. සම්මා දිට්ඨික තියෙනවා සම්මා සංකප්ප පහළ වෙනවා. ඒ කියන්නේ ඊට අර දෘෂ්ටියට අනුරූපව සිතුවිලි කල්පනා පහළ වෙනවා. එතකොට දැන් මේ දැන් අපි ගත්තොත් හැමදාම ලෝකේ මොන හරි මතවාදයක් ආවොත් ඒක දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකට. එක්ක මේ පැත්තට කල්පනා වලට අහු වෙනවා, එක්ක මේ පැත්තට අහු වෙනවා. එතකොට සාමාන්‍ය ලෝක ස්වභාවය තමයි මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන. මිත්‍යා දෘෂ්ටියක් තියෙන පුද්ගලයා හැමතිස්සෙම කියන්නේ මිත්‍යා වැඩපිළිවෙල. මිත්‍යා කල්පනාවක් එයාට තියෙනවා. එතකොට ඒවට හැමතිස්සෙම කිරිස එකතු වෙනවා නම් හැමතිස්සෙම එකතු වෙන්නේ ඒට සමාන අදහසක්. සමාන අදහස් තියෙන එකතු වෙනවනේ. ඉතින් එතකොට මේ අද අපි දැන් නූතන ත්‍රිපිටක මොකක්ද පනතත් එක්ක අපි කතා කරනවා. එතකොට මේ පනතට දැන් කණ්ඩායම් දෙකක් හැදෙන්න තියෙනවා. එකක් තමයි පනතට විරුද්ධ කට්ටියක් හැදලා තියෙනවා. විරුද්ධ කට්ටියක් එකතු වෙලා තියෙනවා. පනත පක්ෂ කට්ටියක් තියෙනවා. ඉතින් ඒක මේ අද විතරක් නෙවෙයි හැමදාමත් ලෝකෙ හැටි. මොනවා හරි මතයක් ආවහම ඒ මතයට කැමති කට්ටියක් ඉන්නවා, අකමැති කට්ටියක් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට දැන් අපි ඊට පස්සේ අපි පනත පිළිබඳව අදහස් ඒ වීඩියෝ අපි ඉස්සරහට බලමු. නමුත් දැන් මේ සම්මා දිට්ඨිය පිළිබඳව දැන් බුදුහා ත්‍රිපිටකයේ තියෙන කරුණ ලස්සන තරක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝගේ පරිනිර්වාණයෙන් පස්සේ චන්නහාමුදුරුවෝ එනවා සංඝයා හොයන්න. මොකද බ්‍රහ්මදණ්ඩනේ පනවල තිබුණා සංඝයා තුල ප්‍රියමනාප බවක් තිබුණේ නැහැ චන්න භික්ෂුවට. නමුත් එයාගේ වැරදි තීරුම අරගෙන සමාව අරගෙන ඊට පස්සේ රොතෙන්දී ආනන්දහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ආනන්දහාමුදුරුවෝ මුණ ගැහිමත් එක්ක යම් සාකච්ඡාවක් කරන චන්න සූත්‍රයේ තියෙනවා. ඒ ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතෙන්දී මේ සාකච්ඡාවක් කරනවා ආනන්දහාමුදුරුවෝ එක්ක ධර්මයේ දේශනා කරන්නේ ආනන්දහාමුදුරුවෝ කියනවා සම්මා දිට්ඨිය ගැන දේශනා කරනවා. ඊට ආනන්දහාමුදුරුවෝ කියනවා මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ කච්චායන මුක්ත කියලා විශ්වා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝගේ ප්‍රශ්න කරා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එතෙන්දී බුදුහාමුදුරුවෝ හරි ලස්සන උත්තරයක් දුන්නා. මේ ලෝකේ ඉන්න මිනිස්සු ලෝකේ ඇත කියන පැත්ත කල්පනා කර ඉන්නවා. නැත කියන පැත්ත පිළිගන්නවා. ඊළඟට නැත කියන පැත්ත පිළිගන්නවා. ඇත කියන පැත්තට එක්කෝ මනස වැටෙනවා, එක්කෝ නැත කියන පැත්තට වැටෙනවා. තථාගතයන් වහන්සේ ඇත කියන අන්තයට යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නැත කියන අන්තයට යන්නේ නැහැ. මජ්ජේන ධම්මං දේශිත. මැදින් ධර්මයේ දේශනා කරනවා කියලා අවිද්‍යාව පත්‍ය සංකාර වශයෙන් පටිච්චසමුප්පාද හේතුඵල ධමයක් වෙනවා. ඉතින් දැන් මෙතන හරි ලස්සන දෙයක් තියෙනවා දැන්. මේ ලෝකයේ මිනිස්සේ මිත්‍යා දෘෂ්ටියට යනවනම් එක්ක දෙයක් තියෙයි කියලා හිතාගෙන තමයි යන්නේ. එක්ක දෙයක් නැහැ. ඒ ශාස්ත්‍රත්වවාද උච්ඡේදවාදය කියලා බෙදිලා යනවා. නමුත් අපි දැන් මේ සූත්‍රයම ආගත්තා වලට පෙන්නන්නේ. මේක හරි වැදගත් කරගන්න යම් කෙනෙක් ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය දෙන්න බෑ, මධ්‍යස්ථ වෙන්න බෑ.
දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධය ලබා ගන්න මැදින් තමයි සම්මා සම්බුද්ධත්වය ලබා ගන්න. ඒ සූත්‍රය පොඩ්ඩක් අරගෙන බලමු. මේ කච්චායනගත සූත්‍රය. මේ කච්චායනගත සූත්‍රය ඔයගොල්ලන්ට මේක සංයුත්තනිකායේදී මේක අරගෙන බලා ගන්න පුළුවන්. මට පෙන්නන්න ඕන දැන්. දැන් මෙතන තියෙනවා මේ උඩ පාළියෙලුත් තියෙනවා. මේ මෙතන ඊට පස්සේ අපි සිංහල තේරුමාන සම්‍යක් දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටියයි කියන ලැබේ සාමිනි කෙත කරුණගේ මනයි සම්මා දෘෂ්ටියක් වෙනවද? එතකොට කච්චායන මේ ලෝකයේ වැසින් තමයි බොහෝ සෙයින් ඇත්තේ යන දෘෂ්ටියේද නැත්තේ යන දෘෂ්ටියේද පිළිකලා කටයුතු කරනවා. කච්චායන ලෝකයේ ඇතීම ඇතිසැකීම මනානුවණින් දක්නාට වනාහි ලෝකේ නැත්තේ යන දෘෂ්ටිය යම් දෘෂ්ටියක් වේද ඒ නොවේ. ඊළඟට ලෝකේ නැතිවීම ඇතිසැකීම මනානුවණින් දකීමද ලෝකයේ ඇත්තේ යන දෘෂ්ටියක් වේනම් ඒ නොවේ. මේ ලෝකසිත මේ වනාහි බොහෝ සෙයින් උපාදාන කරලා අල්ලගෙන ඉන්නවලු තෘෂ්ණාවෙන් බඳිනාලත් තියනවලු. මොකද්ද? එහෙත් ආර්ය ශ්‍රාවකයා දරන ඇතයක් නැත කියන දෙකට සාමාන්‍ය මිනිස්සු අහු වෙනවා. ඒකට බැඳෙනවා. ඒක විශ්වාස කරනවා. ඒත් ආර්ය ශ්‍රාවකයා එහෙම වෙන්නේ නැල්ලු. දෙකින් මම්මාගේ ආත්මයකට නොපෙමිනෙනවා. නොගරන්නවලු, නොපිහිටනවලු පංචස්කන්ධයේ දුකමයි ඔය ආදි වශයෙන් දේශනා කරලා මේ සියල්ල ඇත යන ශාස්ත්‍රවත දෘෂ්ටිය වනාහි එක්කන්තේ. සියල්ල නැත යන උච්ඡේද දෘෂ්ටිය වනාහි තව අන්තයක. මේ අන්ත දෙකකට නොපිමින තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඒක තියෙන අවිද්‍යාව පත්‍ය වශයෙන් මොම් විස්තර. එතකොට දැන් මෙතන පැහැදිලිව මේ විස්තර කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳව. දැන් ලෝකෝත් සම්මාදිට්ඨිය ලෞකිකයි ලෝකෝත්තරයි කියලා ව්‍යාකාරයි. මෙතෙන්දි පෙන්නන්නේ මේ කාට හරි නිවන් මාර්ගට එන්න. කාට හරි මේ තම අරහත්ත්වයේ සාක්ෂාත් කරගෙන අපි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට මිනිස්සු කොහොමද දෘෂ්ටිගතක වෙන්න දේවල් තියෙන්නේ කියලා හිතන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එයා දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් එයා මේක අහගෙන ඉන්නවා එයා විතර එයාට කොහේ හරි වාහනයක් තියෙනවා එයා දැන් වාහනේ තියෙයි කියලා හිතනවා. අපි ගියක් කියමු ගියක් තියෙයි කියලා හිතනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ ඒක දැන් නැහැ කියලා හිතෙනවා. ওই විදියට ඒක සරල උදාහරණයක් ওই විදියට මේ ඇතුලේ තියෙන මතක ඩේටා අරගෙන එයා ওই දෙපැත්තට හැම තිස්සේ වටන අපි ඒකට කියන අන්තගාමී අන්තයට යනවා කියලා. එක්ක මේ පැත්තට යනවා එක්ක මේ පැත්තට. අන්තයට යනවා කියනවා. ඉතින් දැන් මේක මිනිස්සෙක් මධ්‍යස්ථ වෙන්න ඕන. මධ්‍යස්ථ වෙනවා අපි එක පැත්තක් මධ්‍යස්ථ වෙන්න නම් අපි කරුණු දෙපැත්තම තේරුම් ගන්න ඕනේ. මෙහෙම ලෝකේ නැති වෙනවා. ලෝකේ හට ගන්නවා. ලෝකේ නැති වෙනවා. ඒක එතකොට අපිට මේ ලෝකයක් තියෙයි කියලා අපි අන්තයට යන්නේ නැහැ. ලෝකයක් නැහැ කියලා අන්තයට යන්නේ නැහැ. ඒ නිසා දැන් අපි බුදුරජාණන් වහන්සේ නිතරම කියන්නේ ශ්‍රාවකයාට මධ්‍යස්ථ වෙන්න. මැදින් මේ මධ්‍යස්ථ වීම සඳහා තමයි ධර්මයේ දේශනා කරන්නේ. තමන් ගාව ඉන්න ශ්‍රාවකයෝ ජාතිවාදයට යන්න, ආගමවාදයට යන්න, වර්ගවාද වලට යන්න, මොකක් හරි අදහස් ටිකක් එකතු කර ධර්මයේ උනත් තදින් අල්ලගත්තදී ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒකම උපාදානයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ නිතරම ධර්ම දේශනා කරලා තියෙන්නේ. කුල්ලෝපමං භික්ඛවේ ධම්මං දේශිස්සාමි. නිස්සරණත්තාය ලෝකහනත්තාය. නිදහස් වීම පිණිස තමයි ධර්මයේ දේශනා කරන්නේ. අල්ලා ගැනීම පිණිස නෙවෙයි. දැන් අර උදාහරණ වශයෙන් පෙන්නලා තියෙන ඔරුවක් තියෙන්නේ ඊතර වෙන්න මිසක් කරතියාගෙන යන්නේ නෙවෙයි කියලා. ඒ නිසා ධර්මය අහනවා. නිදහසේ තේරුම් ගන්න. ඒක උපාදානය කරගන්න. ඒකත් උපාදානය ඊතර උපාදානය කරගත්තොත් ඒ මනුස්සයට ඊතර වෙන්න බෑ. ඒ නිසා අපි මේ ඔළුවේ බොහෝ දේවල් අපි නොදැනුවත්කම නිසා අනෝබෝධය නිසා අපි අල්ලගෙන ඉන්නවා. අපේ මේ ඔළුව නිදහස් කරන්න, හිත නිදහස් කරන්න තමයි චේතෝ විමුක්තිය සඳහා. මනසින් නිදහස් වෙන තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුලින්ම කරපු දේශනාව සාකච්ඡා වශයෙන් සඳහන් වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තමයි ඉතිහාසගත තොරතුරු තියෙන්නේ. ඒකෙත් පළවෙනි එකට විස්තර කරලා තියෙන්නේ දේමේ වික්කවේ. මේ මහණෙනි අන්ත දෙකක් සේවනය කරන්න එපා. දේමේ වික්කවේ අන්තා පබ්බ ජිතේන නසේවිතබ්බා. අන්ත දෙකක් සේවනය කරන්න එපා. ඉතින් ලෝකයේ අපි ගන්න ගගව සුදු තියෙනවා. කළු තියෙනවා. ඔය අත කියන නැත කියන එක ඔක්කොම වැඩ නැත්ත දෙපැත්තට වැටෙනවා. උස තියෙනවා. පහළ තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ කන්දක් ගන්නවා. ඉතින් පල්ලම් තියෙනවා. ඒ වගේ ලෝකේ හැමතිස්සෙම දෙකක් තියෙනවා. අපි දැන් ගත්තේ ඉරක් තියෙනවා. ඒ වගේම කළු කුහර තියෙනවා. ඉතින් මේ හැම දෙපැත්තක් තියෙනවා.
කවුරු හරි එක පැත්තක් අල්ලගත්තොත් අනිත් පැත්ත එක පැත්තක් අල්ලගත්තා. අපි කියමු සුදු අල්ලගත්තොත් කළු ප්‍රතික්ෂේප කරනවා. ඔකේ තමයි වර්ගවාදය හැදෙන්නේ. මේ රේසිසම් පටන් ගන්න. සුදු අය දැන් සුදු රටවල් වලට ගියාම කළුකමට ප්‍රතික්ෂේප කරනවා. සමහර රට කළු පැත්ත අල්ල ගන්නවා සුදු ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ කොයි පැත්තක් එක පැත්තක් අල්ලගත්තොත් අනිත් පැත්ත ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒකෙන් තමයි මේ සංසාරේ හටගන්නේ. ඒකෙන් තමයි මේ හැම ප්‍රශ්න ජාලාවම හටගන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජ. මුළු සමාජයක් මුළු ලෝකයක්ම ප්‍රශ්න ජාලාවක් දාගන්නේ මේක පැත්තක් අල්ලගත්තම අනිත් පැත්ත ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා දෙපැත්තම හොඳට අවබෝධ කරගත්තා. සුදු කළු මේ උසස් පහතත් මේ ලෝකයේ දෙපැත්තම අවබෝධ කරගත්තා මනුස්සයා මධ්‍යස්ථ ගින්දර තියෙනවා වතුර තියෙනවා. ලෝකෙ ගින්දර තියෙනවා වතුර තියෙනවා. අර අපි අහලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් එක පැත්තකින් ගිනි කඳකුත් එහා සමානව ජල කඳකුත් පිට කරනවායි කියලා. ඉතින් මම නම් පිළිගන්නේ නැහැ මේ භෞතික ශරීරයේ උන්වහන්සේ හතර නැගලා එහෙම දෙයක් කරයි කියලා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අපේ ඒ තියෙන එක අපි අකමැති දේවල්. ඒ කියන්නේ අපි බැඳලා ඉන්න දේවල් වලට ප්‍රතිවිරුද්ධව අපේ ඔළුවේ ඒ පැත්ත ගිනි ගන්න. ඒ වගේම අපි කැමති දේවල් අපි පැත්තකෝ අපේ ඔළුව සීතල වෙනවා. ඒ නිසා මිනිස්සෙකි මමත්වයේ හැදෙන්න ඕන ඔය විදියට. මමත්වයේ හැදෙන්න දෘෂ්ටියක් එක්ක. ඉතින් ඒ නිසා ඒ දෘෂ්ටියෙන් හැදලා එහෙම සිතුවිලි ජනිත කරා කර්ම රැස් කරා සංසාරය යනවා. මේ කාට හරි සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන නම් එයා මේ මතාන්තර අදහස් වචන යාගමේ කිසිම දෙයක් මනසින් දැඩිව අල්ලගෙන මධ්‍ය නිදහස් ඔළුව නිදහස් කරගන්න ඔළුව රිලැක්ස් කරගන්න. ඉතින් ඔය වගේ උතුම් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මිනිසුන්ට නිදහස් වීම පිණිස. මේ හිතට අහු වෙලා ඉන්න, හිතට හිර වෙලා ඉන්න, හිතටම බැඳිලා ඉන්න, හිත විසින්ම අල්ල ගන්න, හිත විසින්ම ප්‍රතික්ෂේප කරන අරමුණු අල්ල ගන්නවා. අර ඔය වගේ ඉන්න සත්‍යයට උන්වහන්සේ ලස්සන ධර්මයක් ගෙනල්ලා දේශනා කරා විවිධ පැතිවලින්. සතිපට්ඨානෙදිත් කියන්නේ ඇලෙන්න එපා ගැටෙන්න එපා. ගැටීම් දුරු කරමින් වාසය කරන්න. එතකොට එහෙම ධර්මයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙදී දැන් දේවදත්ත කරේ සංඝ වේදේ ඇති කරා. දැන් අපි හැමෝම දන්නවා ඉස්කෝලේ දාන්නේ තොරතුරු කියා දෙනවා දේවදත්ත කරේ මොකද්ද සංඝ වේදේ ඇති කරා. සංඝ වේදේ ඇති කරන්නේ මොකද්ද? යොදාගත්ත පනත ඒකත් පනතක් ගෙනාවා. එයාගේ නාම පනත තමයි විශ්ව ජීවිතාන්තයෙන් දක්වා පුරුෂ මූලික විය යුතුයි, නිර්වාසික විය යුතුයි, පිණ්ඩපාතික විය යුතුයි. ඒ වගේ මිනිස්සු පහදිනවා. දැන් එක ගමන් පහදිනවා. අදටත් එහෙම නේද? මිනිස්සු කැමති විසුණු වහන්සේලා වාහන වල යනකොට අක්ක කැමති නැහැ. හොඳ පන්සලක ඉන්නවනම් හොඳ නිදායක කැමති නැහැ ගොඩක් මිනිස්සු. මිනිස්සු හිතන්නේ එහෙම කෙනෙක් කොහොමද නිවන් දකින්නේ කියලා. හිතත් එක්ක චේතෝ විමුක්තියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාමාන්‍ය සමාජයට ගොඩාක් එක තේරෙන මිනිස්සු දන්නේ මේ භෞතිකයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක මානසික ප්‍රශ්නයක්. මනසින් අල්ල ගන්නවා. මනසින් දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඔතනදී තමයි සසර හැදෙන්නේ. යම් කිසි කෙනෙක් පරිහරණය කරා පළියට සසර හැදෙන්නේ නැහැ කියලා. නමුත් මිනිස්සු කැමති විසුණු වහන්සේ කෙනෙක් වේවා ඕනම ආගමක වෙන පූජකයෙක් වේවා එයා උග්‍ර තපස් රකින්නවා. අපි කියමු නිර්මාංශ කරන විසුණු වහන්සේලා මස්මාළු ප්‍රතික්ෂේප කරන බෞද්ධ ජනතාවක් කැමති. අන්න ඒක එයා ගෙනාවා එයාගේ දේවදත්ත පනත. නිර්මාංශික වෙන්න ඕනේ. ඒ කියන්නේ මස්මාළු පිළිගන්න දුන්නොත් පළදන්න. ඊළඟට කියන්නේ ඒක හරි අද කාලේ වගේ මේ කාලේ නිර්මාංශික එක ජනප්‍රිය මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් මිනිස්සු එකතු කරගන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේලා ජීවිත දක්වා පාසල් වල සිවුරු කරවනවා. ඒ කියන්නේ ওই මිනි වලවල් පොතල තියෙන ওই වගේ ඒවා ගෙනල්ලා මහගේ සිවුරු මහගෙන ඉන්නවනම් අදටත් පරණ රාලු සිවුරු අඳිනවට මිනිස්සු වඳිනවා. මිනිස්සු කැමති. ඒක එදත් එහෙම මිනිස්සුගේ මානසික කාමයට ආස කරන කාමයට බැඳිච්ච මිනිස්සු හිතේ කාම දේශයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු අර වගේ දේවසාල් වලට කාමයෙන්ම බැටකන කාමයෙන්ම ගිනි ගන්න මිනිස්සු අර වගේ දේවල් වලට දුක් විඳින මිනිස්සේ දැක්කම හිතන යාට තමයි මේවෙන් ගැලවෙන්න පුළුවන් කියන්නේ. දැන් අර මේ බඩු බාන්න පරිහරණය කරන කෙනාට ඉරිසියාවක් එනවා. ඒක නිසා සාමාන්‍ය සමාජෙ එහෙම. අවුත් බුදුහාමුදුරුවෝ ඒකට කැමති වෙන්නේ නැහැ. දැන් නිර්මාසික වෙන්න කැමති වෙන්නේ නැහැ. පිටපාතික වෙන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට කුටිසෙනසුන් නේව පිළිගන්න එපයි කියලා කියනවා. නෑ එහෙම කැමතිුනේ බුදුහාමුදුරුවෝ වෙන්නේ. කාට හරි පූජා කරොත් එයා වළඳපුවා. කාට හරි හොඳ සිවුරු පූජා කරනවා නම් එයාව පරිහරණය. දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට යන ගමනේදී රත්තරන් සිවුරු පූජා කරනවා රජදරුවා වෙන්න. හොඳයි දැන් පරිනිර්වාණ සූත්‍රේ බලව කන් සිවුරක් ඇඳගෙන යන්නේ පරිනිර්වාණය. උන්වහන්සේ පරිහරණය කරන්න කවදාවත් බය වෙන්නේ නැහැ. උන්වහන්සේට
ජේතවනාරාමයේ තුන හඳුන් කුටියක් අනාථපිණ්ඩික සිටුතුමා හදලා පූජා කළා. පරිහරණය කරන්න අනේ මට ඒක පරිහරණය කරන්න බෑ. මගේ සිල් නැති වෙනවා, මගේ බුද්ධත්වයේ නැති වෙනවා කියලා කවදාවත් කිව්වේ නැහැ. ඉඳ කාලේට වස් 16ක්ම පරිහරණය කරා. ඒ වගේම උන්වහන්සේට ගහක් යට ඉන්න ඕන නම්, ගලක් උඩ ඉන්න ඕන නම්, ගංගාවක ඉන්නාල එතන ඉන්න ඕන නම් උන්වහන්සේවත් පරිහරණය කරනවා. මේ පරිහරණය කවදාවත් බුදුහාමුදුරු ප්‍රශ්නයක් කරගත්තේ. ඒ නිසා කවුරු හරි නිර්මාණයක් ඉන්නවනම් එහෙම ඉඳපුවා නැත්නම් නැති වෙච්චා. ඔය ආදි වශයෙන් අච්චර නිදාස් ධර්මයක් කිව්වට දේවදත්තට ඒක හම්බුනේ නැහැ. එයාට ඕනේ පිරිස එකතු කරගන්න. එයාට ඕනේ පාලකයෙක් කියන්නේ. එයාට ඕනේ පිරිසක් එකතු කරගෙන මමත් කරක් කියලා පෙන්නන්න. නිසා ඒ චේතෝ විමුක්තිය පිළිබඳව සම්මාදිට්ඨිය පිළිබඳව අබමල් රේණුවක්වත් තේරුම් ගන්න නැතුව ගොඩක් සිල්වත් මිනිසුන්ට ප්‍රේම සීලයක් ආරක්ෂා කරමින් ඒකම ගෙනල්ලා දැක්වා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. එතකොට අද ත්‍රිපිටක පඬතක් කියන එක මහා ප්‍රශ්නයක් නෙවෙයි. තවාවත් ප්‍රශ්නයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ජීවමාන වෙන්දෙද්දි බුදුහාමුදුරුවෝගේ ඇස් ඉස්සරහා පිටම බුදුහාමුදුරුවෝ සංඝයාට ගන්න එහෙම වරයක් කිව්වා. බුදුහාමුදුරුවෝ ඒකට මධ්‍යස්ථ වුණා, නිහඬ වුණා. ඒක කැමතිුනේ නැහැ, ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මොකද කරේ? මෙයා ඒක හැමෝම දන්නවා. එතන විසුණු වහන්සේලා අලුත පැවිදි වෙච්ච අය ඒකට අහු වුණා. ඒගොල්ලෝ හිතුවා මෙයා බුදුහාමුදුරුවෝ අඳුර ගන්න බැරි වුණා. නිවන් මාර්ග දන්නේ, විමුක්තිය පිළිබඳව දන්නේ දේවදත්තේ. එයා නැගිටලා කිව්වනේ බලන්න මට මේ ගෞතම බුදුහාමුදුරුවෝ මේවට කැමති නැහැ කියලා. ඒතකොට කියන්නේ නැති සැපට ඒක අනිත් පැත්තෙන් කියන්නේ මහා සැපට කැමති, මස් කන්න කැමති, හොඳ ඒවායි ඉන්න කැමැත්ත නිසා මේකට අකමැති වෙන්නේ කියලා. නිවනට කැමති නම් කැමති වෙන්න ඕනේ කියලා හිතන්නේ. මිනිස්සුත් හිතන්නේ එතකොට මෙයාට නිවන නැහැ. අජාසත් රජු අල්ලගත්තා. ඒගොල්ලන්ත් අහුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ගයාවට 500ක් කඩාගෙන ගියා. ඉතින් එදාත් මොකද සරියුත් මුගලන් දෙනම වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා ගිහලා ධර්මයේ දේශනා කළා. ඒක ඒ මුලදී මෝඩ වෙච්ච ඒ තරුණ නාවක භික්ෂුන් වහන්සේලා බේරගත්ත කියලා සටහන් වෙනවා. ඒ කාලේ. එතකොට අද කාලේ මිනිස්සු හිතන්න පුළුවන් දැන් අපි ඉස්සරහට වීඩියෝ ටික දැම්ම ඕගොල්ලෝ නිතරම හිතන්න පුළුවන් මේ හාමුදුරුවෝ මේ වගේද කියලා. නමුත් ඒවා එච්චර ගණන් ගන්න එපා, ඒවා එච්චර අල්ලගන්න එපා. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. අනාගතයේත් මේ මමත්වයේ තියෙන මිනිස්සු එක එක බලය අල්ලගන්න තියෙන මිනිස්සු, එක එක දේවල් වලට කෑදර මිනිස්සු අනිවාර්යයෙන්ම මොකක් හරි දෘෂ්ටියක් වටා Tamanට බලය ගන්න පුළුවන් තරකට එකතු වෙනවා. එතකොට ඒක ඊළඟ කාරණේ තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ දැන් මහා සකාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ ඉඳි තවත් කට්ටිය තවත් අදහස් ඇති කරගත්තා. හැබැයි ඒ කට්ටිය රජතුමාට කියලා දඬුවම් දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ එක උච්චර විතර නෙවෙයි. සමහර අය වැරදි මත විඥානය පිළිබඳව වැරදි මත ඇති කරගත්තා. ඒක ඒ සඳහා දේශනා කරමු. යාම ඉස්සරහා තියාගෙන එයාගේම ප්‍රශ්න කරපු දේශනාවත් වල ඒ සර්පයා නැට්ටෙන් අල්ලාගෙන මලගත් දූපම සූත්‍රය. ওই වගේ බුදුහාමුදුරුවෝ ඉතින් ඒක සාමාන්‍ය මමත්වයක් තියෙන වැරදි මතයකට ගිය මිත්‍යා දෘෂ්ටියට ගෙනගෙනාට හැමතිස්සෙම ඇති වෙන මිත්‍යා කල්පන. මිත්‍යා අදහස. ඒකට එයා කතා කරන්නේ, එයා වපුරවන්නේ, එයා සම්මාදම් කරන්නේ, එයා එකතු කරන්නේ මිත්‍යා අදහස මත. ඒකේ දත් එහෙමයි, ඒක අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමයි. එතකොට සත්‍ය දැකපු කෙනා එයා සත්‍ය කවදාවත් වචන වලට පෙරලන්න බෑ. එයාට කාට හරි සත්‍ය හොයාගන්න ඕන නම් එයා හැමතිස්සෙම මේකට වචන වලින් උදව් කරනවා. ඒක කියන සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප. එතකොට ඒවා සම්මාදම් කරනවා. ඒවා අනුමෝදන් කරනවා. මේ ওই දෙයතාවය, ওই ද්වන්ද සටන මේ ලෝකේ පවතින කම්ම පවතින. අයි වෙන විශ්ව වෙන පෘථිවි තලයක තියෙනවා පවතින. ඒ නිසා මිනිස්සෙක් මධ්‍යස්ථ වෙනතුරු, මිනිස්සෙක් සම්මාදිට්ඨියට එනතුරු අපි එයාව විචනය කරලා බැලලා වැඩකුත් නෑ අතටම. මේ මිනිස්සෙට වෙන කරන්නේ එයාට හරියයි කියලා හිතෙන්නේ අර වගේ මනස්කාත ටික. දැන් දේවදත්ත නම් දන්නෝ එයා බලය ලබා ගන්න තමයි අර වරපහ ගෙනාවේ කියලා. එයා වටා පිරිසක් එකතු කරගන්න. නමුත් අර නවක භික්ෂුන් වහන්සේලා ඒක දන්නේ නෑ. ඒගොල්ලෝ හිතුවේකින් නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අර නමුත් ඒගොල්ලෝ ඇයි ආවෝනේ? ඒගොල්ලෝට සම්මාදිට්ඨිය නැති නිසා. ඒ සම්මාදිටිය නැත්තම් බුදුහාමුදුරුවෝ දැසින් දැක්කත් බුදුහාමුදුරුවෝ අඳුර ගන්න බෑ. ඉතින් ඒක අපි පළවෙනි දේශනාවේ පැහැදිලි කරා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අහුණා. අජාසත්තයි අහුනේ. අජාසත්ත අහුනේ මායන් ටිකකටයි, අරයාගේ සිල්වත් බව පෙන්නපු ටිකකටයි, එයාගේ ගාව තුන මිත්‍යා අදහස්. එයත් සම්මාදිටියටපත් වෙලා තිබුණේ නැහැ. අර දීඝනිකායේ සූත්‍රය අජාසත්ත පෞකාලීන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සාකච්ඡා කරලා යනකොට සාමාන්‍ය ඵල සූත්‍රය අග සටහන් කරලා තියෙනවානේ. මෙයාට මේ සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් හැකියාව තිබුණා නැත්තම් තාත්ත මරලා ඒකත් වැහුණා වහගත්තයි කියලා අකුසලයේ කියන්නේ. ඉතින් ඒ වගේ අදටත් සමහර මිනිසුන්ට හිත නිදහස් කරගන්න සම්මාදිට්ඨියටපත් වෙන්න හැකියාව තියෙනවා. අවස්ථාව තියෙනවා. නමුත් ඔය එක එක ඒවාට සම්මාදම් වෙලා එක එක ඒවා දැඩිව දැන්
හැමදාම කාට හරි සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන. එයා ඕපන් අදහස් තියෙන්න ඕන. විවෘත මිනිස්සෙක් වෙන්න ඕන. ඒ කියන්නේ දැඩිව කිසි දෙයක් අහනවා යම්තම් අල්ල ගන්නවා තමයි. උත් දැඩිව අල්ල ගන්න. හොඳ විවෘත අදහසක් આવුත් එයා ඒකට එකතු වෙනවා. ඒක අල්ලගන්නෙත් නැහැ. ඒ විවෘත අදහසයි කියලා ඒක අල්ලගන්නේ. තව අදහසක් හොඳ આવුත් ඒකට එකතු වෙනවා. ඒක අල්ලගන්නේ නැහැ. අන්න එහෙම තමයි මිනිස්සු ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන මිනිස්සෙක්ට වෙන්නේ. මම අපේ බණ අහන අයට මේ අපි කියන බණ මේව දැඩිව අල්ල ගන්න ඕන. ඇහුවා තේරුම් ගත්තා හෝ නොතේරුණා ඒක ඉවරයි. ඒකට කොටු වෙන්න, ඒක අල්ල ගන්න, ඒකෙන් ඔළුව අවුල් කරගන්න, ඒකෙන් මතවාද හදාගන්න එහෙම තියෙන ගන්න. නිදහස් වීම නිසා තමන්ගේ මනස ඔළුව නිදහස් කරගන්න අපි යමක් ප්‍රකාශ කරනවා. ඒතර ඒක අල්ලගෙන ඒකට කොටු වෙලා ඒක හරියයි කියලා ඒකටම හරි දමාගෙන ඒකට රණ්ඩු නැහැ කියලා වැඩකුත් නැහැ. ඒක වැරදි. අපි කියන එක එකක් ඒක අනිත් පැත්ත ඒක වැරදි ඒකම වැරදි ඒක කොහොමද ඒක වෙන්නේ එයාත් ඒක අල්ලගත්තාම එක්කෙනෙක් තමයි ඒකට පක්ෂ වෙනවා එක්කෙනෙක් ඒකට විපක්ෂ වෙනවා ඒ දෙන්නටම ඒ මොඩියෝ දෙන්නටම නිදහසක් නැහැ ඒ මොඩියෝ දෙන්නටම සැලසීමක් නැහැ ඒ මොඩියෝ දෙන්නටම නිවීමක් නැහැ ගිනි ගන්න අල්ලගත්තත් ගිනි ගන්න ප්‍රතිසේප කරත් ගිනි ගන්න මධ්‍යස්ථ වෙනාම නිවෙන මධ්‍යස්ථ බවයි මාන ඉතින් ඊළඟට මේ දැන් අද නූතනයේ ගත්තාම දැන් බුදුහාමුදුරුවන්ගේ දැන් හැමෝම මේ ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න හදන්නේ මේ ත්‍රිපිටකයටම අනුව බණ කියන්නේ කියලා හදන්නේ මේක හරියයි කියලා පිළිගන්න නිසා නේ මම නම් 100% ඒකේ තියෙනවා වචන ඔක්කොම පිළිගන්නේ නැහැ මම 100% ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ ඒ නිසා මට මගේ ජීවිතය ආලෝකමත් කරගන්න මට තේරුම් ගන්න පුළුවන් දේ ගත්තා මට විවේචනය කරන්න ඕන දේ මම ඒක ඕනම වෙලාවක වැරදි කියලා හිතනවා මම ඒකට හේතු සහිත විවේචනය කරනවා නමුත් දැන් ওই ත්‍රිපිටක පනත ගේන අය ඕක 100% පිළිගන්නවනේ. ඕකේ තියෙනවා 100%ක්ම විශ්වාස කරනවායි කියන කෙනෙක් කියන්නේ කමන්නේ. ඒක හොඳයි. ඕක හොඳ දේවල් තියෙනවා. දැන් බලන්න ඕකේ තියෙනවා පහරාද කියන සූත්‍රය. ඒ සූත්‍රය නම පහරාද සූත්‍රය. ඕකට කියවන්න ඕනේ සූත්‍රය. තුන්නිකාය ওই පනතට ආපු අය දැන් ඕකනේ සංරක්ෂණය කරගන්න හදන්නේ. ඕක අවුල් කරනවායි කියලා නේ කියන්නේ. කට්ටිය. එතකොට ඒක තියෙනවා ලස්සන සූත්‍රයක් පහරාද සූත්‍රය. මේකේ බුදුහාමුදුරුවෝ ඒක අතර විනය කඩපු භික්ෂුවක් නිසා කාලෙ ගිහිල්ලා දේශනා කරා. බුදුහාමුදුරුවෝ කියනවා මේ ගංගා මහී සරබු අචිරවතී මහා ගංගා තියෙනවා. මේ ගංගාවලට විවිධ නම් තියෙනවා. දැන් අපි ගත්තොත් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ තියෙනවා මේ විශාල ගංගා. අදටත් මේ ගංගාවට මිනිස්සු වඳිනවා ගඟ දෙන්නවා ගියාම ඒව පිළිබඳව නාන විවිධ උත්තර ක්‍රම විවිධ ඇදහිීම් විවිධ විශ්වාසයන් තියෙනවා. ඒ ගංගාමෑණී එහෙම කීකි මිනිස්සුන්ට අපි කියමු ඉන්දියාවේ මෙහෙම ගංගා හතරක් තියෙනවා. ඒ තමයි ගංගා මේ ගියාම ඉන්දියාවේ මේ මහා මුහුද. ඔය ගංගාවල් ආවත් මේ මුහුදට එකතු වුණාට පස්සේ ඒකට ගංගානංගගේ වතුරේ කියන්නේ නැහැ. මහීගඟේ වතුරේ කියන්නේ නැහැ. සරබුගඟේ වතුරේ කියන්නේ නැහැ. මහා මුහුද. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ කියනවා මොන කුලෙන් ඇවිල්ලා මහණුණා. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ කුල වේද උපරිම දෙවරනේ. හැබැයි බුද්ධ ශාසනයේ ප්‍රඥාව තියෙනවා සතර දුකින් නිදහස් වෙන උවමනාව යම් කෙනෙක්ට ඇති වුණා නම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඕනම කෙනෙක්ට බුදුහාමුදුරුවෝ ගාව ඇවිල්ලා මම අර කුලේ මේ කුලේ කියන්න ඕනේ නැහැ. මට සසර දුකින් නිදහස් වෙන්න ඕන මට සත්‍ය හොයාගන්න ඕන කියලා සිවුරු ඉල්ල ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඕන තරම් පැවිදි කරලා තියෙනවනේ. ඒ වගේම අග්‍රශ්‍රාවකෝ සන්තානතුරු දීලා තියෙන තමන්ගේ කුලේ හොයලා නෙවෙයි. ඒ ඥානේ දක්ෂතාවයේ හැකියාව ඒ පින ඒ දේවල් බලලා ඒ විමුක්තිය එසේ රහතන් වහන්සේලාට මේ දීලා තියෙනවා. ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ කුල ભેදය තදින්ම ප්‍රතික්ෂේප කරා. ශාසනයට ඒක එන්න දුන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේ ඕනම කෙනෙක්ට ඒක ඇතුලේ මහාන වෙන්න ඉඩ දුන්නා. ආරාධ සූත්‍රයක තියෙන දැන් ත්‍රිපිටක සංකස්සන කරන අය හොඳට බලන්න මට ත්‍රිපිටක බලලා පෙන්නන්න පුළුවන්. සියන්නිකායට මෙච්චරක් ආසන. අරණිකායට මෙච්චරක් ආසන. මේ නිකායට මෙච්චරක් ආසන කියලා බෙදා ගන්න. එතන බෙදා ගන්න. දෙක. ඊළඟ කාරණේ තමයි ওই පනතට අතුල් කරා නම් මෙහෙම එකක් හැම කාට හරි සසර දුකින් නිදහස් වෙන්න ඕන නම් උපසම්පදා වෙන්න ඕන නම් මහා සාමණේර වෙන්න ඕන නම් ওই ඕනම නිකායක දැන් මහාන කරන්නේ නැහැ. ඕනම නිකායක උපසම්පදා කරන්නේ නැහැ. දීපල ප්‍රශ්න නිසා අර දැන් ওই දීපල බෙදා ගන්න ওই නීති අනුපඩක් විහාර දේවාලගම පණදයට දෙවුවා ගෙනල්ලා තියෙනවනේ. ඕවා බුදුහාමුදුරුවෝ ගෙනාවුවා නෙවෙයි. ඕවා විනය පිටකේවත් සූත්‍ර පිටකයක් තියෙනව නෙවෙයි. අන්න ඕවා අයින් කරගන්න පුළුවන් මේ ඥාති පරම්පරාවලට දීපල බෙදාගෙන කාට හරි කුල පුත්‍රයෙක්ට ඕන නම් මහාන වෙන්න. ගියාම කුලය මොකද්ද කියලා අහනවා නම් එතනම බුදුහාමුදුරුවෝගේ බෙල්ල පාගල මහාන වෙන කියලා වැඩක් වගේ වැඩන්නේ කියන්නේ.
අන්න පණතක් කියනවා. මෙන්න මේවා අයින් කරන්න ඕනේ හැම නිකායකින්ම කියලා. ඒක සාධාරණයි. ඒක ඒ කරන ක්‍රියාව, ඒ අහන ඇසීම මේ බුද්ධ වචනයට පටහැයි. සම්පූර්ණයි. ඊළඟට අර බුදුහාමුදුරුවෝ කියන්නේ නජජ්ජාවස ලෝහෝති නජජ්ජාවති බ්‍රාහ්මණ. කම්මනාවස ලෝහෝති කම්මනාවති බ්‍රාහ්මණ. මිනිස්සෙගේ ක්‍රියාව මත තමයි එයා වසලේක්ද එයා කුලවත්ද දුක්ස්කුලද කියලා හොයන්න පුළුවන්. දැන් හොයන්න එහෙම නෙවෙයි. අම්මගේ තාත්තගේ උපත හොයනවා ඒකෙන් හොයන්නේ. ඒකෙන් තමයි උපසම්පදාව දෙන්නේ. ඒක තමයි මහාන කරගන්නේ. ඒක තමයි පන්සල් වලට ඇතුළත. දැන් මම එක පැත්තක ගමක් හිටිය නුවර ඒ ගමේදී අර කුලෝලායේ පන්සලේ තියාගන්නේ නැහැ. ඒ කියන දානවල දන්නේ නැහැ සමහරව. අදටත් නුවර පැත්තේ තියෙන අදට. එතකොට මේ හාමුදුරුවෝ ඉතින් මං අහන්නේ උන්ට බුද්ධ ශාසනය රසවත් ඇදිලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ජාලාවක් තියෙනවා. ඒතර අද බුදුහාමුදුරුවෝ වැඩි වෙලාවක් මේ ජීවමාන වුණොත් ඔය ත්‍රිපිටක පඬ තියෙන උන්වහන්සේ මොකද කියන්නේ? අර වල්පොල රාහුල ආමුදුරුවෝ කියන්නේ අද බුදුහාමුදුරුවෝ ආව නිකාය අහනවයි කියලා පන්සලේ තියාගන්න නැහැ කියලා බුදු පිළිමේ තියාගන්නවා. ජීවමාන බුදුහාමුදුරුවෝ තියාගන්නේ නැහැ. මොකද නිකායක් නැහැ උන්වහන්සේ. කුලයක් නැහැ, ගෝත්‍රයක් නැහැ. ඒ වගේ මේ බෞද්ධ සමාජය දුර්මත වලින් වෙලලා ඒ බුදු ත්‍රිපිටකයේ තියෙන ওই තියෙන ලස්සන සුන්දර ඒ ආකල්ප වලට එහා ගිහිල්ලා කරන කොච්චර වැඩ මේ රටේ ඇතුලේ තියෙන්නේ. ඒක ඕවා එකක්වත් කතා වෙන්නේ නැහැ. අරකත් බෙදන්නේ. අර දැන් ත්‍රිපිටක පඬිතේ රාජ්‍ය දඬුවම් දෙන්න ඕනනේ. දැන් කවුරු හරි කෙනෙක් ත්‍රිපිටකේ වැරද්දුවොත් හරි ඒගොල්ලෝ කැමති නැති වුණොත් හරි රාජ්‍ය පාලනයට ගියොත් හරි උට දඬුවම් දෙන්න. දඬුවම් දෙනකොට අර පැත්තට වැඩි කුටු ටික ආසන. එතනත් බෙදීම තමයි තියෙන්නේ. එතන දක්ෂයට විනය දන්න, ධර්මයේ දන්න, විනය පරතරයට ගිය හික්මීමක් තියෙන හිතක් නිවිච්ච මිනිස්සෙට එපායි. සාසනය යමක් හම් වෙනවා නම් හම් වෙනවා. එහෙම කෙනෙක්ට නෙවෙයි. අර නිකායට තමයි බෙදලා තියෙන්නේ. ඒක පළතේ ඔන්න හයිලයිට් කරලා මගේ Facebook එකේ දාලා මේ ඒවා. ඉතින් ওই වගේ ඊළඟට දැන් අද බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ ජීවමාන වෙනවා. දැන් ওই ත්‍රිපිටක පඬිතේ ඉන්න බොහෝ අය දේශපාලන වේදිකාවල කෑ ගහනවා. දැන් අපිට අපි ධර්මයේ මම ධර්මයේ කුරුත කරයි මම බුදුහාමුදුරන්ට අපහාස කරනවා කියලා කියන්නේ මම කවදාවත් එහෙම කරලා නැහැ. නීතිය ඔප්පු කරන්න ගියා එක්කෙනෙක් ඔප්පු කරගන්න බැරි වෙලා ඉල්ලාසන වල තවත් ඒවා දාලා. මේක ප්‍රශ්නයක්වත් නැහැ. හරිද? දැන් මේ ඔය දැන් ධර්මයේ විකෘති කරනවා කියලා කට්ටියක් කියනවා. මම කවුරුත් එකකින් ප්‍රේණීසි කෙනෙක් කියන්නේ අපි ගියා වහර මීවල බලන්න. ඔය ඒගොල්ලොන්ට එක එක මත දිනේ මට මම පිළිගන්නේ නැහැ. මේ මම පිළිගන්නේ නැහැ කියලා මට ඒ මිනිසුන්ට නීතියෙන් අඩුවක් දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒගොල්ලෝ ඒ මත තියෙනවා ඒවා තාර්කික ලොජිකල් උදාහරණයක් දේවල් ඛණ්ඩනය කරන විදියක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ජෛන මහාවීරගේ ශ්‍රාවකයාවම තාර්කිකව ඛණ්ඩනය කරා. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ පටන් ගන්න මොකද? එයා කියනවා එයාගේ ශ්‍රාවකයෝ කියනවා මේ එහෙම රූපණ බලවහම පෞ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒතර බුදුහාමුදුරුවෝ කියන ඔක්කොම අන්දරට එහෙමනම් පෞ සිද්ධ වෙන්නේ නැහැ. ඉවරයි ලොජිකලි තමයි ඛණ්ඩනය කරන්නේ. එතකොට එහෙම නැතුව අරාපු බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ රජෙක්ගේ තාත්ත රජේ යාළු රජෝඩේ කියලා අරුන් ගිහිල්ලා අර වැරදි මතේ කිව්වයි කියලා හිරේ දාන්න කිව්වේ නෑනේ කවදාවත්. ඉන්න දේවල්. තව සට් ශාස්ත්‍රවරු හිටියා. ඒවා බුදුහාමුදුරුවෝ තාර්කිකව ලොජිකලි ඛණ්ඩනය කරා. ප්‍රඥාවෙන් පහර දුන්නා. උන්වහන්සේගේ තාර්කික ලොජිකල් පවරකින් පහර දුන්නා. එහෙම ඛණ්ඩනය. නමුත් එහෙම ඛණ්ඩනය කරන්නේ නෑ. දැන් කවුරු හරි ඛණ්ඩනය කරනවා නම් ඒ මිනිස්සුන්ට දැන් මට මම වැරදිලා ওই වේදිකාවට මම කියපු කාරණාත් අනිත් පැත්තේ මම ගෙන්නන්නේ මේකනේ සාමාන්‍යද බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ප්‍රශ්නයක් විසඳනකොට වැරදිකාරය බුදුහාමුදුරුවෝ දැනගත්තුනා සරියුත් හාමුදුරුවොත් එක්ක එක් අවස්ථාවක සරියුත් හාමුදුරුවෝ පහර දුන්නේ තල්ලු කරයි කියලා එක පිස්සුවක් ඇවිල්ලා චෝදනා කරද්දී බුදුහාමුදුරුවෝ දන්න සරියුත් හාමුදුරුවෝ කවුද කියන්නේ කියලා. ඒ ප්‍රශ්නය විසඳපු විදිය බලන්න. සරියුත් හාමුදුරුවෝ අනිත් පැත්තේ ගෙනල්ලා මේ කියපු කාරණේ ඇත්තද කියලා අහලා පස්සේ ඒක විසඳලා සමාව ගන්න. එහෙමයි බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් ප්‍රශ්න විසඳලා තියෙන්නේ. එහෙමයි විනය පිටකේ තියෙන්නේ. ඉතින් එහෙම කිසිම දෙයක් නැහැ. අරු වැරදි මූ වැරදි කියලා තනියෙන් තීරණය කරා. කවදාවත් මේ වේදිකාවට කතා කරොත් ගහන්න බණින් දැන් මම එකපාරක් මට මතකයි බලන්නකොටද මගේ සිවුර කැලි වලට ඉක්ම දැන් මහාමුදුරුවෝ පරාක් විතරකට. මට කතා කරන්නවත් ඉඩ දෙන්නේ. එතකොට ඒක කොච්චර ඒක මම කියන බුද්ධ ශාසනයට ගැලපෙන්නේ අපිට අපිට හේතු දකින්න ඕන අපි ඒක හේතු සහිතව ඔප්පු කරන්න ඕන වැරදි කියලා. එහෙම නැතුව කියලා වැඩක් නැහැ. කොහේ මේ බුදුදහම තියෙන සාධාරණත්වය. මේ මධ්‍යස්ථ බව. ඊට පස්සේ මේ කර්මකාරණා බලන ඒක ඡන්ද දේශ බයකෝම සතර ආගතියට යන්නේ නැතුව තමයි ඒකට විනිශ්චයක් දෙන්නේ. මොකද දැන් නිවන බලානේ වැරදිලා. නිවන බලානේ ආවද වැරදිලා. හරි වහරක ආවද වැරදිලා. වැරදි. එක වේදිකාවකට ගෙන්නන්න ඕන. ගෙනල්ලා හේතු සහිතව ඛණ්ඩනය කරන්න.
දැන් මම වැරදිනා හරි එහෙමයි කරන්නේ. එහෙම කවදාවත් තමන්ට ඕනම ටිකක් අටව ගන්න. තමන් දේශපාලන වේදිකාවල කෑ ගහලා කඩේ ගිහලා ඒ බලය ඉල්ල ගන්නවා. ඒ බුද්ධ ශාසනයට පටහැනි ඔක්කොම දේවල් කරලා අන්තිමට අවිල්ල කියනවා. ශාසනය ආරක්ෂා කරන්නේ අපි මේව කරන්නේ. ඒක කවුද පිළිගන්නේ? කාටද පිළිගන්න පුළුවන්? එතකොට සම්පූර්ණ එක වැරදි. ඒක අන්තගාමී. ඒක පක්ෂපාතී. දැන් අපි ගත්තොත් මම පාකිස්තානයේ මම මේ පාරක් වීඩියෝ එකක් දැක්ක පාකිස්තානයේ ළමෙක් අල් කුරානි විවේචනය කරනවා. එයා පුංචි වචනයක් විවේචනය කරනවා. අනිල් ළමයි ඇවිල්ලා පයින් ගහලා ඒ ළමයා මරනවා. ඉතින් ඒක අපි පිළිගන්නේ නැහැ ඒ සිද්ධිය. එතකොට ලංකාවේ රට මධ්‍යස්ථ මේ දහම නිසා යම් මධ්‍යස්ථභාවයක් අත් උතෙන්ට කියන මුලින් දඬුවම් දෙනවා. ඊට පස්සේ උදාහරණයකට ඌ මරලා දැම්මත් මිනිස්සු කියන ඒක හරි. ධර්මයේ කෘති කරපු කෙනෙක් නෙමෙයි මැරිනේ. ඒ කියන්නේ නව අදහස් තියන අයට එළියට එන්න දෙන්නේ නැහැ. මට මේ දැන් ඉන්න බුද්ධ ශාසන ලේකම්තුමාටත් යමක් කියන්න. මම එතුමාගේ මුණටත් එකපාරක් කිව්වා. එතුමායි මායි හම්බුණා. එහෙනම් අපි දෙන්න අතර පෞද්ගලික තරහක් නැහැ. දැන් එතුමා ගත්තාම අර ඕපන් මයින්ඩඩ් කෙනෙක් නෙවෙයි සාම්ප්‍රදායික අටුවෙන් බහපු බෞද්ධයි නමට කියාගන්න කෙනෙක්. හරිද? එතුමාට හෙට උමනා එතුමා අපි කොහොම හරි පනත ගේනවා. ඕවා ගේනවා. ඕවා ගෙනල්ලා මෙහෙම පන්සල් හදන්න ඒවට නියාමනය කරනවා. මේවට නියාමනය කරනවා. මේවට නියාමනය කරනවා කියලා කිව්වා. එතකොට මම කල්පනා කරා මේ මිනිස්සු කොච්චර මෝඩයක්ද. දැන් කවුරු හරි නව අදහස් තියෙන ආධ්‍යාත්මික නව අදහස් තියෙන කෙනෙක් මේ රටේ බිහි වෙනවා. එතකොට ඌට තැනක් හදාගන්න බෑ. පන්සලක් හදාගන්න බෑ. ඌට පල්ලියක් හදාගන්න බෑ. ඌට දේවාලයක් හදාගන්න බෑ. නියාමනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඌට ඕන පණිවිඩයක් කියන්නත් බෑ. අලුත් අදහසක් හිතට આવොත් මොකක් හරි ආගමික ඒ මනුස්සයට ඒ අදහස කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් කියන්න බෑ. මෙහෙන් නීති දාලා කොටු කරලා. අන්තිමට මේ මනුස්සයට ඒ අදහස ඒ මැසේජ් එක කියන්න ඕන නම් කොහොමද කියන්නේ? යුද්ධයක් කළා ඊට පස්සේ තමයි කියන්නේ. අර දැන් භගවත් ගීතාව පටන් ගන්න. යුද්ධයක් කළා යුද්ධෙන් විජිතය දිනලා විජිතය යන නීති පද්ධතිය අයින් කරලා ඊට පස්සේ තමයි මිනිසුන්ට බණ කියන්නේ. ඒ කියන්නේ අනාගතේ ශක්තිමත් ඒ වගේම අලුත් අදහස් තියෙන ශක්තිමත් බලය තියෙන මිනිස්සෙක් හම්බුන මේ නීතිය දාලා යාව ඉර කරන්න යනකොට එයාගේ ඥානෙ, එයාගේ බලය, එයාගේ හැකියාව පාවිච්චි කරලා රටේ යුද්ධ ඒ කියන්නේ මිනිස්සෙට අනාගතයට දැක්කොත් නැහැ. පේන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? මේ අද කියන මේ පනත අනාගතේ උපදින දක්ෂ බලවත් හොඳ අලුත් අදහස් තියෙන මිනිස්සෙක්ට කතා කරන්න බැරුව ඉර කරාම එයා ඒක සමාජයට ගේන්නේ විදියට. දැන් නබීනායක සමාජගත වෙන්නේ එහෙම. නබීනායකට එයාගේ අදහස සමාජයේ කියන්න දුන්නේ නැහැ. එයාට අසුචි වලින් පහර දුන්නා. මේ මුස්ලිම් ආගමේ දන්නවා අවුරුදු 6ක්ද 12ක්ද අසුචි වලින් පහර දුන්නා. වෙන ප්‍රදේශයකට ගිහිල්ලා වෙන පිරිසක් හදලා වෙන අයකට ඒ දහමක පිරිසක් හදලා ඇවිල්ලා තමයි ගමට යුද්ධය ප්‍රකාශ කරන්න කියලා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකේ තියෙන මිලේච්ඡ ගෝත්‍රික නීති පද්ධතිය. දැන් අයි සාමාන්‍ය ලෝකයේ අදහස් වලින් මේවල ඉදිරියට යනවා. දැන් අපි හදන්නේ අයි මොකද මේ මනුස්සයා කොටු කරන්නේ? අදහස් කොටු කරන්නේ. අයි පස්සට එනවා. ඒ පස්සට උනහම අයි ගෝත්‍රික සමාජයකට මේක ගෙනියනවා. එතකොට නව අදහස් තියෙන මිනිස්සුන්ට එන්න බෑ. දැන් අපි ගත්ත දැන් ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාව ඕනම ආගමක් අදහන්න පුළුවන්. එයාට ඕන අපි හින්දු වෙදලා හෙට බෞද්ධ වෙන්න පුළුවන්. හෙට බෞද්ධ වෙලා අනිත් කතෝලික වෙන්න පුළුවන්. ඒ නිදහස ඉන්දියාවෙත් තියෙනවා. අච්චර විශාල රාජ්‍යයක්. නමුත් මේ ලෝකයේ මීට අවුරුදු දහස් ගානකට කලින් 100 ගාන 600 500කට 600කට කලින් නව අදහස් තියෙන මිනිස්සු ආගමට තමන්ගේ ආගමික ග්‍රන්ථ වලට එකතු වෙන්නේ නැත්තම් ඒ අදහස් ඒවයට ගැලපෙන්නේ නැත්තම් ඒගොල්ලෝ ඝාතනය කරනවා. ඒක දැන් අපි ගත්තොත් නූතන විද්‍යාවේ සොයා ගැනීම එක දැන් ගැලීලියෝට මොකද උනේ? එයා ඒක කියපු එක ඒ දේව ආගම් වලට එකතු වෙන්නේ නැහැ කියලා සිරගත කරා. කවුද කරේ? පූජකයෙකුව මෙයා මේ ආගම විනාශ කරන්න ඉන්නේ කියලා පාලකව මේ උසි ගන්නලා නීතියට ගිහින් දිලා කරලා අම්ද කරලා මරලා දැන් මරණයටපත් කරා. ඒතකොට අපි දන්නවා සොක්‍රටිස් වගේ අය වහපාණය කරේ. මේ පූජකයෙකුව මෙයා කියන ඒවා මේ ආගමික වචන වලට විනාශයක් වෙනවා. මේවා ඛණ්ඩණය වෙනවා. මිනිස්සු තරුණ ප්‍රජාව මෙයා කියන්නේ අහනවා. උඹ වහබීපන් මේ එක්ක ඔබ කියන්නේ ඇත්තට වහබීපන්. උඹ කියන්නේ බොරු නම් වහන ඔබේ ඉඳපන් කියලා. ඉතින් යා කිව්වා මම මැරෙන්නේ. ඒ වහපණ එක මට සාමාන්‍ය දැන් මිනිස්සු ඉපදුනහම මැරෙනවා. නමුත් අලුත් අදහස් ලෝකෙ ජීවත් වෙනවා. අලුත් දර්ශන ලෝකෙ ජීවත් වෙනවා. ඉතින් එතකොට අපි මේ තාමත් එහා අවුරුදු 100,000 ගානකට එහාට වෙච්ච සිදුවෙන්නේ. ඊළඟ ජේසුස් වහන්සේගේ පහළ වීමත් එක්ක
ඒ කියපු දේවල් වල ඒ ආගමික නායකයෝ දැඩුව කිව්ුණා. ඒ අලුත් අදහස් වලට ඉඩ දුන්නේ නැහැ. පාලක එකතු කරගෙන කුරුසයට තියලා වැඩ කරනවා. ඔයාලා ඒක අද වෙච්ච එකක් නෙමෙයි මීට අවුරුදු 2600කට. ඒතකොට සමහර අය ඉන්නවා ඔය අර මම දැක්ක ලිපියක් ළඟදී හයිපතියා කියලා මේ සූර්යයා වට පෘථිවිය කරගෙනවයි කියලා එයා ඒ ගෑනු කෙනත් මරලා දැම්මා. එතකොට ඒ වගේ නව අදහස් තියන අයට නීති හැමදාම පූජකයෝ කරන්නේ පාලකයෝට මේ එච්චරකුම නෑ. පාලකයෝ බලයට ගෙනල්ලා පාලකයෝ බියවද්දලා පාලකයන්ට ඡන්ද මොකක් හරි පක්ෂව කඩේ ගිහින් උන්ට ඕන විදියට අල්ලගෙන තමන්ට ජීවන බලයක් ගොඩනගා ගන්න එකක් අල්ලගන්න. ඉතින් ඕක තමයි ඉතිහාසයේ සිද්ධ වුනේ. දැන් නමුත් ලෝකය වෙනස් වෙලා ඇවිල්ලා දැන් යුරෝපේ ගත්තත් ඇමරිකාව ගත්තත් ඇමරිකාව ගිහින් ඕන කෙනෙක්ට පන්සලක් හදන්න පුළුවන්. ඕන කෙනෙක්ට තමන්ගේ ආගමික අදහස් කියන්න පුළුවන් මේක. ඒවල් කැමති නම් මිනිස්සුන්ට අහන්න පුළුවන්. කැමති නම් මිනිස්සුන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිදහස ලෝකය ඒවා ඒ මිලේච්ඡ ගති අයින් කරගෙන ලෝකයේ අලුත් අදහස් වලට තැනක් දෙන්න ඇවිල්ලා. දිනුණු රටවල් හැමෝම එහෙමද අපිට ගිහිල්ලා නවසීලන්තේ අපිට කියන්න පුළුවන් අපේ අදහස. අපි මේ මිනිස්සු මරන්න හොරකම් කරන්නේ ඒව නෙවෙයි. අපි අදහසක් මිනිස්සු පිරිසුදු කරේ මිනිස්සු ඒක මධ්‍යස්ථ නම් ඒකෙන් Tamanට හිත පිරිසුදු වෙනවා නම් හිත ශක්ති වෙයි මිනිස්සු පිළිගන්න. ඒක මොන ආගමේද මොන ඒවා යන්න වැඩක් නැහැ. ඒ වගේ අපේ රටවල් තාම මෙච්චර දියුණු වෙන්නේ නැතුව හරිම ගෝත්‍රික මිලේච්ඡ. ඊළඟ කාරණාව තමයි දැන් මේ මිනිස්සුන්ට තේරෙනවා නව අදහස් කියනවා. එක එක්කෙනා ඇවිල්ලා නව අදහස් කියනවා. ඒ අදහස් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මිනිස්සු අහනවා. දැන් අපි කියන මම කියන අදහස් ලක්ෂ ගාණක් අහනවා. තව අය අලුත් අදහස් කියනවා අහනවා. ඒවට යනකොට අර ධර්මය හදාරපු නැති ඊළඟට තමයි සාමාන්‍ය සමාජය මේ දේශපාලනය කරන හාමුදුරුවෝ ඇසුරු කරන්නේ දේශපාලන වාසිකයන්ට විතරයි. ඒක මම හොඳටම දන්නවා. මේ ළඟදී කොවිඩ් ඇතුළත දේශපාලනය කරපු පාර්ලිමේන්තුවේ හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා. එයාගේ අඩතර රෝහලේ හොස්පිටල් එකේ බිල ගෙවන්නවා. එයාගේ දායකයෝ නැහැ. ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ ඇසුරු කරලා තියෙන මිනිස්සු දහස් ගාණක් ඇතුළු වෙලා දේශපාලන ඩීල් වලට විතරයි. මම මේක වගකීමෙන් කියන්නේ. ඊට පස්සේ ওই දේශපාලනය කරන හාමුදුරුවන්ට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති අලුත් අදහස් කියන ධර්මයේ ගවේෂණය කරන ওই දේවල් කරන අය. දැන් ওই ත්‍රිපිටක පඬිතුක බොහෝ අය ගත්තොත් අපි ගත්තොදී මට උන නම් වශයෙන්ම කියන්න පුළුවන් මේ ඒ හාමුදුරුවෝ පුළුවන් තරම් අපි දැක්ක උගුර කඩන් දේශපාලනට කෑ ගහපු අය. ඉතින් විද්‍යාත්මකව මොකක් හරි ගෙනාවොත් ඒවට එරෙහි වෙනවා. ඊළඟට පක්ෂ විපක්ෂ නැතුව ඕවට කඩේ ගිහලා අපයාට ඡන්ද දෙන්න කියලා මෙයාට ඡන්ද දෙන්න කියලා දැන් මේ මිනිස්සු පාලන බලයට කියලා මෙයාලට ඕන බලයකට නගා ගන්න හදනවා. ඒක මම විතරක් කියන එකක් නෙවෙයි. දැන් මේ ගෙනාව ත්‍රිපිටක පඬිතුක ලංකාවේ මේ ආරණ්‍යවල සම්මිලාසන විරුද්ධ වුණා. එතනින් යම සමාජයේ සමහර දේශපාලනය කරපු ආමුදුරට විරුද්ධ වුණා. එක අය මේක ගොඩාක් අය විරුද්ධ වුණා. ඒ වගේම අරන් ටික දෙනාට මේක ගේන්න ඕනේ කියලා කියනවා. මේක මොකද කරේ? එක අතකට සංඝයා මේක බෙදුවා. දැන් මම කියන්නේ බුද්ධ ශාසන ලේකම්තුමා තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ ඔබතුමා බුද්ධ ශාසනය රකින්නේ කියලා ඇවිල්ලා මේ ආමුදු ටිකට දැන් මොකද්ද කරගත්තේ කියලා. දැන් ඔබතුමාත් ඔයාට යටින් හාමුදුරුවෝ පොළොව අරග කරන්න මේක කරන්න කියලා යනවනේ. ඔබතුමා ගිහිල්ලා රැ නිදා ගන්නකොට ඇස් දෙක වහගෙන අහන්න මම මොකද්ද දැන් මේ කරේ කියලා. ඒ නිසා අපි හිතන්නේ ওই බිල්ඩින් එකට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් කියලා. ওই බිල්ඩින් එකේ කාට හරි අයිති එකක් නැහැ කියලා. බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. බුද්ධ ශාසනය කියන්නේ කුසල් සම්පාදනය කරගන්න. හිත දමණය කරගන්න. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඒකට ගොඩ නැගිල්ලක් හදලා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බෑ. කවුරු හරි පුද්ගලයෙකුටවත් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බෑ. කුසල් සම්පාදනය කරනවා නම් හිත දමණය කරනවා නම් අන්න එයාගාව තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. එයා මිනිස්සෙක් මේ පෘථිවි තලයේ මේ විශ්වයේ කොහේ හරි කුසල් රැස් කරනවා නම් මේ මොහොතේ. ඒ වගේම හිත දමණය කරගෙන නම් අන්න එයාගාව විතරයි බුද්ධ ශාසනය තියෙන්නේ. ගෙදර බුදු පිළිම 1000ක් තිබුණයි. පන්සලේ බුදු පිළිම 100ක් තිබුණයි. සතපෙන්න පිළිම 88 රියන් දිගයි. මේ හිටි පිළිම මෙච්චර උසය. මේක සමාධි පිළිම වගේ. ඒකට ලක්ෂ ගාණක් ජනතාව වෙනවා කියලා එතන බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ. සබ්බපාප සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණ ඒතම් බුද්ධාන ශාසන. ඉතින් ඒක මම හිතන්නේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ওই පණත් ඇදුවයි කියලා හරි ඕගෙනාවයි කියලා හරි ඉතිහාසයේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ අද ආරක්ෂා කරන්නත් බැහැ හෙට ආරක්ෂා කරන්නත් බැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ශාසනය මොකක්ද කියලා. ශාසනය තමයි කුසල රැස් කිරීම, හිත දමණය කර ගැනීම. ඒක තමයි ගෞතම බුදුහාමුදුරුවෝ විතරන්නේ මේ ලෝකේ සත්‍ය අවබෝධ කරපු හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේ.
ඊළඟ කාරණා අපි දැන් මම කියන්නේ ටිකකට මේ දැන් ත්‍රිපිටක පඬිතුමා මම දැක්කේ ඒගොල්ලෝ YouTube එකේ වීඩියෝ දාලා තිනවා 1000කට 2000කට වඩා බලලත් නෑ මිනිස්සුන්ට මේක ගැන අවබෝධයක් නෑ මිනිස්සු දන්නේ නැතුව මේවා මේ ව්‍යස්ථාපිත බලයක් හදාගන්න හදනවා ඒ ඇත්තන්ට විනය ගැන අවබෝධිකුත් නෑ ඒ ඇත්තන්ට ධර්මය ගැන අවබෝධිකුත් නෑ ඒ ඇත්තන්ට මධ්‍යස්ථ ගතිය කියන්නේ මොනවා හරි ගෙනාවුනේ කාට හරි වෙන මතයක් හරි කියනවනම් අදහසක් තියෙනවා ඒ මනුස්සයාට අවස්ථාවක් දෙන්න බෑ එතකොට ඔය එදා ත්‍රිපිටක පඬිතුමා ගියා මම අඳුරන තව හාමුදුරුවෝ. ඒ සමහර අය බැලුවා. ඉතින් ඇතුළටවත් එන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ යාලට ඕන අයට විතර අදහස් කියන්න. ඒ කියන්න ඕන අය සමහර අය ඒක ඇතුළේදී විරුද්ධ. මොකද හෘද සාක්ෂියට එකම බැලුවාම ත්‍රිපිටකය හරි කියවලා තියෙනවා විනය පිටකේ කියවලා තියෙනවා. බුදුහාමුදුරුවෝගේ ධර්ම විනයට පටහැනි කියලා තේරෙනවා. ඇත්තම මිනිසෙට ඔකට කැමති වෙන්න බෑ ඇත්තට. ඒක මොකද ත්‍රිපිටකය අධ්‍යයනය නොකරපු විනය අධ්‍යයනය නොකරපු මිනිසෙට ඒකට කැමති වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඒ වීඩියෝ ටිකක් අපි බලන්න. ඊට පස්සේ අයි මම සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒකත් එක්ක අපි කතා කරලා මේ වැඩසටහන අවසන් කරමු. වර්තමාන පනත් කෙටුම්පත් කුමන්ත්‍රණ සහිතයි. ප්‍රතිඥාව වර්තමාන කෙටුම්පත් කුමන්ත්‍රණ සහිතයි. තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතත් එසේය. තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතත් පතට විරුද්ධ විය යුතුයි. මේ පනත කුමන්ත්‍රණයක් කියන එක වැරදිද? කවුද හැදුවේ? ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තව ගොඩක් දේවල් තියෙනවා. මේ යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත බුද්ධ දේශනාවට රාග අනුකූල නොවන බව ඉතා ගෞරවයෙන් සඳහන් කරනවා. මේ නිසා බයිබල් සංරක්ෂණ පනතක් ආවොත් කුරාන සංරක්ෂණ පනතක් ආවොත් අපට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොකද ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තමයි ලෝකෙ මැව්වේ කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒගොල්ලෝ පනතක් ගෙනල්ලා කිව්වොත් මේකට විරුද්ධ වෙන කට්ටිය ඉසකටා දානවා කියලා ඒකට අපිට බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේක හදපු ඇත්තෝ සමහර වෙලාවට අතිපූජනීය රේරුකාණේ චන්ද්‍රවිමල මහානායක හාමුදුරුවෝ ඒ වගේම බුද්ධඝෝෂ හාමුදුරුවන්ටත් වඩා ත්‍රිපිටකය දන්නවා කියලා හිතාගෙනයි මේ පනත නිර්මාණය කරලා තියෙන්නේ කියන කාරණයක් අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම පරම පූජනීය ත්‍රිපිටකය බුද්ධ මණ්ඩලයේ 40ක් ඉන්නවා. මේ සමන්විතය ගැන පොඩ්ඩක් බැලුවොත් ඉතාම ගෞරවයෙන් මේකේ කිසිම සමාජික කුසලතාවයක් මේ කුසලතා ඇගීමක් ඇත්තේම නැහැ. ඇමතිවරයාට මහානායක හාමුදුරුවෝ තමගේ පන්සලේ අතුවාන කොල්ලව හරි මේකටපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ධනයට බලයට දේශපාලන තනතුරු වලට සම්මාන වලට ඉතාමත්ම නැඹුරු වෙන සමහර භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුල ඉන්නවා. උන්වහන්සේලාගේ යම් කිසි ප්‍රශ්නයකදී මේ සභාවෙන් නිවැරදි තීරණයක් ලැබෙයි කියලා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ත්‍රිපිටක සංරක්ෂණ පන්සල නිසා ලංකාවේ බෞද්ධ අන්තවාදී රජයන රාජ්‍යයක් බවට ලංකාව ලෝකයේ පිළිගන්නවා. 11 වගන්ති ප්‍රකාරව ඇමතිවරයාට ඕනම සමාජිකයෙක් මේ මහානායකන් රුධියත් ටග්ගාලා දොට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මහින්දානන්ද අලුත්ගමේ වගේ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ වගේ බුරු වහන්සේ කෙනෙක් ආපු වෙලාවට මෙතනට ඒ අයට පුළුවන් මේ ඔක්කොම කට්ටිය මේකෙන් දොට දාන බලයක් දෙන මේ පනත වගන්තිය තුන්වෙනි වගන්තිය 11 වගන්ති ප්‍රකාර මේ පනත පළවෙනිවත් දෙවෙනිවත් තුන්වෙනිවත් එලිපත් වීම ප්‍රතික්ෂේප කරන බව ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. මේ නීතිමය ප්‍රශ්න සම්බන්ධ මම තරම් මේ රටේ සිටිනවා නම් මේ බුද්ධ ශාසනය රකින්න සංවිධාන 110ක් සමග ගැටුණා. සඳහන් කළා මීවන පලානේ ධම්මාලංකාර උන්නහ ගන්න. චීවර දහරියා කියලා මම වචන පාවිච්චි කරනවා. මොකද මම දින 6ක් උපවාස කළා මීරිගම ඒ උන්නහගේ ආයතනයේ ගිට්ටුව. තරයිනිකායේ භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා සංසන්දයක් පිටුවා ගත්තා. මාව ආරක්ෂා කළා. උසාවි ගියා. නීතිපතිතුමා ළඟට ගියා. අතනගල් උසාවිය ඔය සම්බන්ධව මේ උන්නහ ඔය මීවන පලානේ උන්නහ සිද්ධාර්ථ කුමාරයා ලංකාවේ උපන්නාය ආදි වශයෙන් ධර්මයේ ත්‍රිපිටක ආදී විකෘති කිරීම සම්බන්ධව. එතෙන්දී නීතිපතිතුමා හම්බෙන්න පොලිස්පතිතුමා පුද්ගලිකව මොකද උනේ අධිකරණයෙන් කිව්වේ මොකද නීතිපතිතුමා ප්‍රතිපාදනේ නෑ අන්න කියපුද. ඒක කරගන්නේ මේ උත්සාහ නැතු මේ වෙන දෙයක් නෑ මේක මන්ත්‍රණත් නැහැ මොකුත් නැහැ. මමත් කියනවා මේක යට කුමන්ත්‍රණයක් තියනවාදෝ කියලා අපට හේතු සහිත සැක ඇති වෙලා තියෙනවා. ඊළඟට ඔය කිරිබත් ගොඩ හරි මිවන පලානේ හරි වහරක හරි සිරුදාම් හරි කවුරු හරි කමන්නේ මම නම් කියන්න බයක් නැහැ. එතකොට දැන් මේ ත්‍රිපිටක ධර්මයේ රැකීමට නම් ත්‍රිපිටක ධර්මයේ විකෘතිය පැතුරුණා නම් ඒ විකෘතිය කියන වචනේම පාවිච්චි කරන්නේත් නැහැ. මොකද හේතුව චතුරාර්ය සත්‍ය විකෘති කරන්න කාටවත් බෑ. මේ දුර්මත පැතුරුණා නම් මේ දුර්මත පැතුරුනේ මේක ස්ව මතය දුර්වල වෙච්ච නිසානේ. එහෙමනම් ඒ අධර්මවාදය
අවිනයවාදය දුරලනවා මිසක අධර්මවාදීන් අවිනයවාදීන් දුරු කරලා පංචස්කන්ධත් එක්කලා ද්වයන්ද්වය සටනක් ඇති කරගෙන මේක කරන්න බෑ. මේ වගා මේ පනත දුරින්ම දුරු කළ යුතු පනතක් එච්චරයි. වැරදි ලෙස ධර්මයේ ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ චූදිතයා. ඒ ස්වාමීන් වහන්සේ බැරි වෙලා හරි අගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වොත් මම මේ කියපු දේමයි ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් කියන්නේ කියලා. මොකද්ද ඇති වෙන తත්වය? කවුද මේ සංරක්ෂණය සිද්ධ කරන්නේ? අවසානයේ සංරක්ෂණය සිද්ධ කරන්නේ ගිහි මහා අධිකරණ විනිසුරුවරු. මම ජනාධිපති නීතිඥ ප්‍රසන්තලාල් ඩියල්විස් මෙතන දෙන්නේ නිර්දේශයක් 33 වෙනි වගන්තිය අනුව මේ තීරණය තීරණාත්මක සාක්ෂියක්. මිසක් අවසානාත්මක වෙන්න බෑ. දැන් ඒ සම්බන්ධයෙන් අවසාන සහ තීරණාත්මක කියන වචනයක් තිබ්බහම අර්ථනිරූපණ ආඥාපනත 22 වෙනි වගන්තිය ක්‍රියාත්මක වෙනවා. අර්ථනිරූපණ ආඥාපනතේ තියෙන්නේ අවසාන සහ තීරණාත්මක කියලා තියෙනවා නම් කිසිම අධිකරණයක ප්‍රශ්න කළ නොහැකි කියලා තිබ්බා උනත් ප්‍රශ්න කරන්න පුළුවන්. කාරණා දෙකක් මත. පළවෙනි කාරණය බලය ඉක්මවා ගියාද? දෙවෙනි කාරණය ස්වභාවික යුක්ති මූල ධර්මයේ කඩ කළාද? අන්පාර්ශවයට ඒ කියන්නේ ස්වභාවික මූල ධර්ම දෙකක් තියෙනවා අපේ හැමදෙරුවනේ. තමන්ගේ නඩුව තමන්ම අහන්න බෑ. තමන්ගේ ඒ කියන්නේ පක්ෂග්‍රාහී. දෙවන මූල ධර්මයේ අන්පාර්ශවයට සමන් දුන්නාද නියමිත ලෙස? දැන් මේක කඩ කරොත් පැහැදිලිවම අධිකරණයට මැදිහත් වෙන්න පුළුවන් රිට් ආඥාවම. අධිකරණයට කවදාකවත් ඔබ වහන්සේලාගේ බලය පවරන්න එපා කියන ආයාචනය නීති ශාස්ත්‍රයේම ඉන්න කෙනෙක් හැටියට මම කියනවා හමුදුන්නේ ඔබ වහන්සේලාගේ බලය බෞද්ධ බලය මේ අපිට දෙන්න එපා. නීතිඥවරුන්ට බහුතරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කරන නීතිඥවරු බෞද්ධ නෙමෙයි අපේ ආ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මම ඕන නම කියන්නම් වලස්මුල්ලේ අබේ. මේ ස්වාමින් වහන්සේ ලෝක විදූ කියන එක අර්ථය ලෝකේ විද්ධා කියන අර්ථයෙන් විග්‍රහ කරනවා. නමුත් වර්තමාන ත්‍රිපිටකයේ දැන් මේකේ කොච්චර දෝෂ තියෙනවද කියලා. ඒතකොට මේ දෝෂයන් තුලදී මේකේ තියෙන එක දෝෂයක් ලෝක විදූ කියන අර්ථය පාලියේ ලෝක විදූ කියලා තියෙනවා. සිංහල පරිවර්තනයේ ලෝක විද්‍ර කියලා තියෙනවා. එතකොට මේ චූදිතය එතෙන්ට ගිහිල්ලා මේක නියාමනය කරන්න කියලා ඇහුවොත් මේක මට මෙංගොල කරේ වැරද්දක් කියලා අපි ත්‍රිපිටක සංරක්ෂණ පනතෙන් මණ්ඩලයෙන් කියනවා ලෝක විදූ කියන අර්ථය මේකයි අටුවාවේ අර්ථය මේකයි පෙළේ අර්ථය මේකයි කියලා අපේ අර්ථය අපි දෙනවා. එතකොට උඩට අරයා ගිහිල්ලා කියනවා මේක පෙළේ තියෙන්නේ මේ විදිහට කියලා. එතකොට උඩින් ඒක නීතිපති හරි කෙටුම්පත් සම්පාදක හරි එක බලලා ඒක දැකලා කිව්වොත් එහෙම මොහු නිර්දෝෂී කියලා. එතකොට බලාත්මක රහිත වෙනවද යට තීන්දුව? මෙහෙමයි දැන් තීරණාත්මක සාධකයක් හැටියට තමයි පනතේ තියෙන්නේ අපේ හැමදෙරුවනේ. නමුත් මේ තර්ජනය තියෙනවා. දැන් ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් තවත් ප්‍රවීණ භික්ෂුන් වහන්සේලා මතයක් දුන්නොත් දියුණුම් ප්‍රකාශකයි. ඒ ලෝක විදූ කියනට තවත් අර්ථකථන දෙන්න පුළුවන් කියලා. එතකොට අධිකරණයට සිද්ධ වෙනවා ඒක බලන්න. භික්ෂුවක් උපයෝගී කරන්නේ කවුද? භික්ෂුන් වහන්සේලා. ඒකට කාටත් පුළුවන් අධිකරණයකට ගිහිල්ලා අභියෝග කරන්න බෑ. උපසම්පදා කරන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේලා. මේ රටේ මහානායක හිමුරු 4 නමක් ඉන්න ඒ 4 නමට තමයි තියෙන්නේ උපයෝගී කරනවාද නිකායෙන් නිරපනවාද කියන්නේ. මේ භික්ෂුව සිව්පසේට නුසුදුසු කෙනෙක් හැටියට මේ සංඝ සභාව තීරණය කළයි කිව්වොත් හබා තමයි ශ්‍රේෂ්ඨ අධිකාරියට ගියා කාටවත් හොල්ලන්න බෑ. ඒක තමයි මමත් කියන්නේ අපේ හැමදෙරුවනේ. ඒක තියෙනවා. ඒ සංඝාධිකරණයට අත ගහන්න බෑ. So I suggest that we should not take up parables. I suggest that we should not take up parables. What is parables, sir? Waste time. Parables අරගෙන අපි assumptions අරගෙන කාලනාශ කරනවා. I'm not talking about assumptions. I am on the law, sir. අධිකරණයට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා තියෙන කළු සුදු වගන්තියක් තමයි මම කියන්නේ. It's not a parable, sir. With all due respect. අපේ තියෙන විනයට අනුකූලව අපිට බෑ කිසිම කෙනෙකුට දඩුවම් දීමට යම් ආකාරයෙන් අනුබල දීමක්වත් කරන්න. ඉතින් අපේ හාමුදුරන්ට මං කියන කාරණේ තේරෙන්නේ නැති වුණාට හරි. ඔව්. ඔව්. What have you done? You came here. Get out from this place. එතකොට විනය පිටකයේ පරාජිකාව කියන එක විනය කාරණා. විනය කියන්නේ නීතිය නෙමෙයි, නීතිය කියන්නේ විනය නෙමෙයි. නමුත් ඒ දෙක සම්බන්ධ නැහැ අපේ හාමුදුරනේ. ඒ කියන්නේ අපි කියන්නේ නඩුදාන් දෙපා කියලා කමිටුව මේ පනත හදපු අය තවම පෙනී ඉන්නේ නැහැ. අබේති සාන්ද්‍රෝ ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. අනිත් සාන්ද්‍රෝ සාකච්ඡා කරන පෙනී ඉන්න කිහිප දෙනෙක් නේ. හැබැයි කවුරුක් හෙලි කරන්නේ කවුද අවසන් කමිටුව හැදුවේ. ඒක අපිට සැකයක් තියෙන එහෙමනම්
නිශ්චිතව කියන්න කවුද මේක හැදුවේ. ඒතර ඇයි ඒ කාරණේ නිශ්චිත නම් අපිට හැකේ ටිකක් අඩු වෙනවා. ඒක පැහැදිලි කාරණයක්. අබේතිසාන්තර තනියෙන්ද අනු කමිටුවේ කීප දෙනෙක්ද? මොකද මට ඇත්තටම අබේතිසාන්තර මේක අදහසක් ආවා. ඔව්. අනු කමිටුව හාමුදුර මට යෝජනා කරා කමිටුවේ හිටපුම මහාචාර්ය හාමුදුරුවරු හා මහාචාර්යවරු මට යෝජනා කරා. ඔවුන්ටවත් අවසාන වාර්තාව යවල නැහැ අමාත්‍යාංශයෙන් යවනකම්. ඉතින් ත්‍රිපිටකය බුද්ධ ජයන්තිය සංස්කරණයේදී ඒක කරේ කවුද වැඩියෙන් ප්‍රමුඛත්වය ගත්තේ ගුරුගේ මහත්තයා. මේක කිසිම කෙනෙක් නැහැ බෞද්ධ විද්වත්තු පැහැදිලිව දක්වනවා. මම ඒක නිසා ගිහි විද්වතුන්ට කාන්තාව හෝ පිරිමි කියන අපි කියන උපාසක උපාසිකාගෙන් දෙගොල්ලට අනිවාර්යෙන් කොටසක් හිමි වෙන්නට ඕනි. භික්ෂූන් වහන්සේලාගේ මේ නිකාය වශයෙන් පදනම් කරන මුළුමනින්ම අහෝසි කරන්න ඕනි සංයුතිය සම්බන්ධ කාරණා විකෘතියක් මේකේ. මගේ පුජ්‍යලික මතය මේ වගේ පනතක් අවශ්‍ය නැත. මම මේ පනත අවශ්‍ය නැහැ කියලා රටේ යම් තැන්වල කිව්වහම ඒ අහපු අය මට දීපු උත්තර තමයි මේ පනතක් ඕන වහරක කල්ලිය හරි අවුල් කරනවා. වහරක කල්ලිය විනාශ කරනවා කියලා. තව පිරිසක් කියනවා තවත් කල්ලියක් කවුරු හරි රහතන් වහන්සේ නමක් ගැන එහෙම කියනවා. ඒ උත්තර දෙක විතරමයි මට ලැබුණේ. ඉතින් මම කල්පනා කළා මේ පුජ්‍යලයෝ දෙන්නේ අද වෙනකොට මේව අනුමත කරන්න කියන අදහසට එන්නේ හරි ඉක්මන් දෙයක්. ඉතින් අබේතිස්ස හාමුදුරුව අර හදපු හැටි පැහැදිලි කරාට මට පුජ්‍යලික සැකයක් තියෙනවා මේක මෙහෙ කෙරිච්ච එකක්ද වෙන කාගේවත් උවමනාවක්ද කියලා. අපිට අපේ මතේ කියන්න බැරියයි. අපි මේ අනික මේ වගේ රැලියාව බුද්ධ කාලෙත් ආවා. බුද්ධ කාලෙත් ආවා. සරියුත් හාමුදුරුවෝ දුවගෙන ඇවිල්ලා බුදුහාඳුරන්ට කියනවා බුදුහාඳුරේ අන්න අර මිනිහා බුදුහාඳුරන්ගේ අපහාස කරනවා ඒක. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ මට අපහාස කරනව නෙවෙයි එයාගේ විදිහ කියනවා. ඒක එයාගේ විදිහ කියන්නේ. ඒක මට අදාළ නෑ. ධර්මයට අදාළ නෑ. සමහර වෙලාවට පාලි වචනවලට සිංහලෙන් අර්ථකථනය දෙනවා. ඉතින් ඒක වැරදිනේ. ඒකට අපි නීති හදන්නේ මොකටද? අපි එච්චර ගොන්ද? අපි එච්චර අපණ්ඩිතද? අපිට තරක නැද්ද? අපි කියමුකෝ පානදුරාවාදී ඔය රාජ්‍ය බලය අරන් ගියාද? අපේ තේරවාදී මහා යතිවරු මේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හිටියේ මහායාන මතේ. හේම්පිටකතර නායක හාමුදුරුවෝ හිටියේ මහායාන මතේ. එතකොට උන්වහන්සේලා තේරවාදයේ ප්‍රතික්ෂේප කළාද? තේරවාදයට විරුද්ධව උන්වහන්සේලා වැඩ කළාද? තේරවාදය එපයි කිව්වද? ඇයි මේ කිසියම් ශික්ෂණයක් නැති ලාබාල සාමණේරයන් වහන්සේලාට බය වෙලා මෙහිම නීති හදන්නේ? මේක සම්පූර්ණම ඉරාදමිය යුතු. පයින් ගහලා විසික් කර යුතු පනත් කෙටුම් පන. මේක ගත යුතු එකක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා කරුණාව මහා ප්‍රඥාව කියලා කියන සංකල්ප දැක්කහම මේ පනත කොච්චර ගෝත්‍රිකද කියලා හිත. අපි වගේ මිනිස්සු මින්දෙද්දිත් මේවා කෙරුණද කියලා හිත. මේ 69 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ වගේ කාලකන්ණි වැඩක් කරන්නද කියලා හිත. ඇයි ජනාධිපතිතුමා මේ වගේ තැනට ගේන්න එපා. ජනාධිපතිතුමත් ඉන්නව ඇත්තේ සමහර විට ඔය කට්ටිය කියන මතේ. ජනාධිපති බුද්ධ ශාසන ලේකම්තුමා ඉන්නවත් ඇත්තේ ඔය කියන මතේ. අර හාමුදුරු කෙනෙක් කෑ ගැහුව එකපාරක් ගෙට අවුට් කියලා. මටත් කියන්න. එහෙම බය නැහැ. බුදුහාඳුරන්ගේ කාලේ කොච්චර ධර්මයේ වැරදි විදිහට අර්ථකථනය කළාද? අපේ චන්දිම සර් පැහැදිලි කරා. චූලමාණුක හාඳුර එකක් කියනවා, අර හාඳුර තව එකක් කියනවා, තව එකක් කියනවා. ඒව ගියාද දිගට? ඒ මත දිගට ගියාද? බුදුහාඳුර එලට දඬුවම් කළාද? අර විනය නීති පොත පෙරළුව හාමුදුරු කෙනෙක්. ඒක වෙන එකක්. මේ වෙන්නේ වෙන එකක්. විනය නීති පොත පෙරලනවා නම් සංඝයාට පෙරලන්නකෝ. ධර්මයට නෙමෙයි සංඝයාට පෙරලන්නකෝ විනය නීති පොත. සංඝයේ කිතුරු වේද කියලා බලන්න ලංකාවේ. අපිත් මේ සමාජයේ ජීවත් වෙන්නේ විනය නීති පොත් පෙරලන්න, නීති පොත් පෙරලන්න. ඉතින් මේ වගේ කාලකන්ණි අශික්ෂිත වැඩවලට අපි සම්මාදන් වෙන මම සම්මාදන් වෙනකොට මම කැමති නැති නිසා මම මේ අදහස් පළ කරේ. පනතට පක්ෂ වුණේ පනත කියවලා නෙවෙයි ගොඩක් අය. මේ පනත අප විසින් සාකච්ඡාවටවත් නොගෙන ඉරාදමිය යුතු විසිකල යුතු පනත. දැන් මම පනතක් ගෙනාවා. දැන් අපි දැන් ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න යන්නේ. ඒක ඇතුලේ තියෙන කරුණු බලමු. ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න ඕන මාර්ගඵල ලැබල නිසා පොත් ටික
විතරක් නැහැරනේ පොතුත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ පොත් තියෙන නිසා තමයි අද අපිට මෙන්න බලන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ පොත්වල තියෙන කාරණා වලට කාට අලුත් අදහසක් එනවනම් ඒක යාට කියන්නේ හැමදාම ලෝකෙ ඉඩක් තියෙනවා. අපි දැන් බලමු ඒ තමයි අටුවාවෙන් කළ දාන්නේ. පිටකේ තේරුම් ගන්න බැරි වට අටුවාවේ තියෙන අදහස්. ඒවා අපි විසි කරන්නේ නැහැ නේ. වෙනම අටුවා පොත් වශයෙන් වෙනම තියෙනවා. කවුරු හරි තව හාමුදුරු හේන පිටකේතර ඥානසී හාමුදුරු අදහසක් දුන්නා. ඒකේ හේන පිටකේතර ඥානසී හාමුදුරුගේ පොතක එහෙම තියෙනවා. පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරු අදහසක් දුන්නා නා. ඒක පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුගේ පොතක එහෙම තියෙනවා. ගුරු මහාමුදුරු කෙනෙක් දින තියෙනවා. ත්‍රිපිටකේ කාරණා එහෙම තියෙනවා. වෙනම කාට හරි අලුත් අදහස් වුණා. එයා පොත් ලියලා පළ කරලා දේශනා කරලා පළ කරනවා. ඒක ලෝකයේ ඕනම කෙනෙක්ට නිදහස් මතවාදී අදහස් තියෙනවා. හරි? කාලාමී මේ දැන් කාලාම සූත්‍රය හැමෝම දන්නවා. මේ ත්‍රිපිටකය ඇතුළේ තියෙන සූත්‍රය. දැන් මේක මට විකෘති කරන්නවත් ඒක තියෙන පාළිත් තියෙනවා. පරිවර්තනේ සිංහල දන්නේ හොඳට පරිවර්තනය කරලා තියෙනවා. කාලාමයට බුදුහාමුදුරුවෝ හරි අපූර්ව දේශනාවක් කරා. මේ මං හිතන්නේ මේ වගේ දේශනාවක් ලෝකයේ වෙන පොත් ආගමික පොත්වල හම්බ වෙන්නේ නැති තරම් නැත්තට. මෙච්චර මධ්‍යස්ථ දේශනාවක්. එතෙන්දී මේ හරි මුළු අපිව කියන්නේ විවෘත මිනිස්සුන්ට සත්‍ය සොයන මිනිස්සු තව විවෘත කරනවා. තව සත්‍ය වෙතට ලම් කරනවා කියලා මට හිතෙන මේ දේශන ඒක කියුවට පස්සේ. දැන් කාලාමවැසියෝ කිව්වා එක එක්කෙනා එක එකේම කියනවා මේ බුදුහාමුදුරුවනේ අපිට සැකයිද? ඔබ වහන්සේ කියන එක ගැනත් අපිට විශ්වාස කරන්න බැරි තරමට අපි ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තටම කියනවා මේ සැකයි. අරයා කියන්නේ යා බුදු වෙලා කියලා, මෙයා කියන්නේ මෙයා බුදු වෙලා කියලා මොකද්ද කියලා. ඒ වගේම මේකේ දැන් මේ කියව ගන්න පුළුවන් ඒක තියෙන විදිහ. මේ බුදුහාමුදුරුවෝ කේශපුත්ත නියම්ගමට ආවා. කාලාම ශාස්ත්‍රීය කියන්නේ ශාස්ත්‍රික වංශිකයෝමයි බුදුහාමුදුරුවෝ කළා ආවා. එළ බැතම් කෙනෙක් භාගතුන් වහන්සේට වැන්දා. තව කෙනෙක් භාග්‍යතුන් වහන්සේත් එක සතුටු කතා කරා. තුන්වෙනි කෙනෙක් එකක් පසව හිටියේ. නිසි කොට නිමාවක පසව ඇතම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ඇඟිලි බැඳලා පැත්තකින් වාඩි වුණා. ඇතම් කෙනෙක් නම්ගොත් අසහායක පැත්තක වුණා. ඇතම් කෙනෙක් තුෂ්ණින් භූතව කතා කරන්නේ නැතුව එක පැත්තකට එකක් කෙනෙක් කියන්නේ කාල භාග්‍යතුන් වහන්සේට කරුණ සැලකනවා. වහන්සේ කේසපුත්තේට නැතම් මහාන බමුණු කෙනෙක් ඇතම සකිය ලබ්ධියම කියන්නේ. ඒ ඔහුගේ දේම කියන පවසන. වෙනමාගේ ලබ්ධිය ගැටා වෙනදී. හෙලා දකිති. අනිත් කට්ටියගේ වාට බයිනවලු හෙලා දකින්නවලු බහැර කරනවලු වහන්සේ. අනිවුද ඇතම් මහාන බමුණු කෙනෙක් කේසපුත්තේට ඔහු දේකම කරනවා. එයා කියනවා කියන අනිත් එක හෙලා දකි. බහැර අපට ඒ බවත් ශ්‍රවණ මහාන බමුණන්ගේ සත්‍ය කියාද කවරේ වෙනවා කියාද සැකයක් තියෙනවා. දැන් මේ කියපු ඒවා අපි අහපු ඒවා බුදුහාමුදුරේ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා මම හිතා අදත් ලංකාවේ බෞද්ධයන්ට ලංකාවේ ඉන්න අයටත් බණහන අයටත් ඕක ඇති. හාමුදුරු ගොඩාක් එක එක ඒවා කියනවා මොකಾದ ඇත්ත කියන්නේ මොකಾದ බොරු කියන්නේ. ඕක සාමාන්‍ය එන්න ඕන ඔය සැකේ. ඒ සැකේ ආවම ඒක කාලාමවැසිය බුදුහාමුදුරන්ට කිව්වම කාලාමවැසිය විවේචනය කරේ නෑ සැක කරන්න එපයි කියලා. එතින්දි බුදුහාමුදුරු කිව්වේ නෑ සද්දාය තථාගත සබෝධි මං කියන එක විතරක් අදහගන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දහන්නේ. එතෙන්දි බුදුහාමුදුරුවෝ කියනවා කාලානි තොප සැක කරන්න ඕන තැන සැක කරා. ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නෑ සැක කරන්න. තොපය විචිකිච්ඡාව පරි සැකේ උපරි කාලානි එක යන කියන පරම්පරාවෙන් ආපු කතාව ගන්න එපා නේ. තර්කයට ගැලපුණයි කියලා ගන්න එපයි කියනවා. නායයට ගැලපුණයි කියලා ගන්න එපයි කියනවා. ආකාර පරිතරණ ඒ කර්ම කාරණා හරිය එහෙම පල්ල ගන්න එපයි කියනවා. දෘෂ්ටියට තම දෘෂ්ටියට ගැලපුණයි කියලා ගන්න එපයි කියනවා. බලන්න ඉතින් ඔයගොල්ලෝ කාලාම සූත්‍රය නම් බලන්න. දැන් මෙතෙන්දී ගොඩාක් කර්ම කාරණා වලින් එපයි කියලා කියනවා. ඉතින් මේ මහා පිටක සම්පද මේ පොත්පත්වල පිටකවල තියෙන පොත් ඒ කාලේ පොත්පත් කොච්චර තිබුණාද? වේද ග්‍රන්ථ තිබුණා. තව කොච්චර දේවල් තිබුණාද? ඒවා ඒක පාර ගන්න බෑනේ. දැන් එහෙනම් අද ඒ කාලේ වේදේ ඉන්න බඹුණෝ ඇවිල්ලා කිලිම බුදුහාමුදුරුවෝ නඩු දාන්න එපායි. පොත්පත්වල ඒවා ප්‍රතික්ෂේප කරනවා කරන්න කිව්වයි කියලා. දැන් බඹුණ ඒ කාලේ බලවත් බඹුණෝ ඒ බඹුණොන්ට තිබුණ වේද ග්‍රන්ථ තව ආගමික අයට ග්‍රන්ථ තිබුණා. මේ මුන්නාන්සේ පොත්පත් ප්‍රතික්ෂේප කරන්න කිව්වා ගන්න එපායි. එහෙම තිබුණා ඉන්දියාවේ මීට වඩා ලිබරල් මීට වඩා නිදහස් මේ එකක් තිබුණා. ඉතින් අද ලංකාවයි මීට 2600ට කලින් ඉන්දියාව බඹුණන්ගේ තිබුණනේ කාන්තාව හෙලා දැකපු ඒවා කාන්තාව කොම් කරපු අධ්‍යාපනය දෙනට විරුද්ධ වේවා. අයිත් මට හිතන්නේ එතෙන් අර අද ඇෆ්ගනිස්තානේ බලන්න. අර ඇෆ්ගනිස්තානේ තොරතුරු එළියට එනවා නිවුස් එකකට මොකද්ද කියන කාන්තාවන්ට 8 වසරෙන් එහාට උගන්වන්න එපා. දැන් ඒ රටේ ඉන්නේ ගොඩක් සමහර අය පූජකයෝ නේ ඕක කරන්නේ ආගමික නායකයෝ. ඉතින් දැන් ඔයි මොකද්ද කරන්නේ අයිත් මහා තාමත් දැන් ලෝකයේ දියුණු වෙලා
ලෝක ඉස්සරහට ගිහිල්ලා කාන්තාව ලෝක රටවල ජනාධිපතිකම් කරනවා. දැන් ඒ වුණාට තවත් අර ගෝත්‍රික රටවල් පැත්තකින් තියෙනවා. අපේ රට එහෙම ගෝත්‍රික පැත්තට අරගෙන යන්න හදන. මෙච්චර විවෘත, මෙච්චර අපි විවෘත කරන්න, මෙච්චර නිදහස් දර්ශනයක් අපිට දායාද කරන්න තියෙද්දි ඒවත් කොහොම හරි ඉතුරු වෙලා ආරක්ෂා කරලා තියෙද්දි අද නීති දාන්න හදනවා. නීතියෙන් දඬුවම් දෙන්න හදනවා අලුත් අදහස් කියන දේශනා කරන අය. ඒක හරි. Taman ඉස්සෙල්ලම කරන්න ඕන අර දැන් මේ මාළුක්‍ය බුද්ධහාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කිව්වනේ දසව්‍යක් පුතපස්ස වලට උත්තර දෙන්නේ නැත්තම් සිවුරු වෙරලා යනවායි කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ මම ඔහෙට මහණු වුණාට කිව්වද ඒවට මම උත්තර දෙනවද කියලා. හැබැයි බුදුහාමසේ ලස්සන උපමාවක් ගෙනාවා. ඒ උපමාව තමයි විසකවපු ඊතලයකින් පහර ගැද්දේ ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා වෛද්‍යවරයාට කිව්වොත් ඊතලේ වර්ගය මොකද්ද විසපෙව්වේ කවුද අරක මේක හොයාගෙන ඉන්නේ කියලා ඌට මොකද්ද වෙන්නේ කියලා. ඌට වෙන්නේ ඒකෙන් මැරෙන්න හරි මරණාසන්න වේදනාව විඳින්න හරි නේද. ඒ නිසා ඉස්සෙල්ලම විසපෙව්පු ඊතලයකින් පහර කාපු මිනිස්සු බලන්න ඕනේ බුදුහාමුදුරුවෝගේ ධර්මය මොකද්ද සත්‍ය මොකද්ද කියලා හොයාගෙන මරණ බය නැති කරගන්න. ඉස්සෙල්ලම බලන්න ඕන හිත පිරිසුදු කරගන්න. ඉස්සෙල්ලම බලන්න ඕන ඒ දේ කරන්න. එක එක පණක් ගෙනල්ලා සමාජය අවුල් කරන්නේ නෙවෙයි. ඔය ආපු එක කෙනෙක් හරි. ඔය පණතට එක්කෙනෙක්ව සෝතාපන්න වෙලා නැහැ. ඉතින් සෝතාපන්න වෙලා සම්මාදිට්ඨිය ගැන අත්දැකීමක් නැති මිනිස්සෙක් කොහොමද එයාගේ ගුරුවරයා සෝතාපන්න වෙලා? ඔතනින් ආපු එක්කෙනෙක් ගුරුවරයෙක් සෝතාපන්න වෙලා. ඒතර ගුරුවරයා ගෝලවලට කියලා දීලා නැහැ. ඉතින් ඒ ඉන්න විගඩන්නේ රටේම මිනිස්සු දන්න විගඩම් කරන ටික. ඉතින් ඒ නිසා මේ දේවල් ටික ඔක්කොම කරලා එයාලා කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ? මගේ ප්‍රධාන තරගයක් ඒක. ඉතින් ඒ නිසා මේ එකක්. එතකොට දැන් කෙලින්ම ওই ගේන පණ බැලුවාම පණත බැලුවාම මෙන්න මේ වගේ බුද්ධ දේශනාවලට විරුද්ධයි. ත්‍රිපිටක බුද්ධ වචනයට විරුද්ධයි. ඊළඟට අපි ගත්තම විමර්ශක සූත්‍රය. මම මේවා දාලම පෙන්නන්න නැත්තම් මට ඕන අදහස් කියනවායි කියලා කියනවනේ. ඉතින් ඕගොල්ලොත් හොයලා බලන්න මේකෙන් සමහර මම කියන එක නම් කරගෙන මේ මෙතන. දැන් බුදුහාමුදුරුවෝ කියනවා වික්කුණා පරස්ස හේතෝ පරියා. කියන්නේ මේ හිත් බලන්න බැරි කෙනෙක්. ඒ කියන්නේ පරසිත ඥානය නැති කෙනෙක්ට මොකද්ද කරන්න ඕනේ කියලා. මහණෙනි පරසිත නොදන්නා වූ විමසන භික්ෂුවකින් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධද නැද්ද? යයි දැනගන්න සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය. ඔන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට කියන්නේ මේ තමන්ගේ ශ්‍රාවකයෝ කොච්චර විවෘත කරනවද? තමන්ගේ ශ්‍රාවකයෝ ගොන්නු කරන්නේ නැහැ. තමන්ගේ ශ්‍රාවකයෝ අන්ධ භක්තිකයෝ කරන්නේ නැහැ. තමන් වහන්සේම කියනවා මේ හිත පරසිත බලන්න බැරි කෙනෙක් ඉන්නවා නම් විශ්වාසයක් ඉන්නවා නම් එයා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය. එතකොට කියනකොට එතන මේක විසුණුනාදලා කියන බුදුහාමුදුරුවෝ මුල් කරන් තමයි මේ සාසනය තියෙන්නේ. බුදුහාමුදුරුවන්ටම තමයි තේරෙන්නේ බුදුහාමුදුරුවන්ට වැටෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කියලා. ඒතර බුදුහාමුදුරුවෝ උන්වහන්සේ ගැන උන්වහන්සේ ගාව මහාන වෙන්න ඇවිල්ලා බණහන්න ආපු අය දන්නේ නැහැනේ කොහොමද සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැනේ කොහොමද විමර්ශනය කරන්න විදිය පවා කියන්නේ. ඒකයි අපූර්ව ලස්සන. කොහොමද කරන්නේ පරණ මිනිස්සු ධර්මය දෙක සර්වඥ පරිශාකට යුතුයි. අසින් කණි දත ධර්මයන් දත යුතුයි. දැන් අස්කන් නොමලා බුදුහාමුදුරුවෝ පරීක්ෂා කරන්නේ කොහොමද කියලා මේ විස්තර කරනවා. මේ සූත්‍රයෙන් කියන්නේ. එතකොට මෙච්චර ලස්සන දැන් අපි හිතන්නේ බුදුදහමට පටහැනි බුදුදහම උප්පත්තියෙම නැති වෙනත් ආගමික කෙනෙක් ඇවිල්ලා හරි මේ වගේ දෙයක් කියුවා කියලා ඒ මනුස්සයාට බුද්ධ ශාසනය ගැන බුදුහාමුදුරුවෝ ගැන ඒක අනුගමනය කරන ශ්‍රාවකයෙක් ගැන ශ්‍රමණ ප්‍රේමයක් ඇති වෙනවා. ගෞරවයක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. ඒ මිනිසුන්ට ආරංචි වුණොත් මේකේ අලුත් මේ අදහස් කියන අය නීතියෙන් දඬුවම් දෙනවයි කියලා. ඒ මිනිසුන්ට මම හිතන්නේ අර ඒ මිනිස්සුන්ට ඒ මධ්‍යස්ථ මිනිසුන්ට ඒ ආගම එපා වෙනවා. හෙලා දකින්න මේක ලෝකයට ගියොත් මේ වගේ පණ මේ වගේ මෝඩ දේවල් අදටත් දේවදත්ත කරපු වැඩේ විවේචනය කරනවානේ. අදටත් අවුරුදු 2600ක් ගිහිල්ලා මේ සංඝ ભેදයට ගෙනාවු කාරණාමා ලෝකය පිළිගත්තට ඒ දේවදත්ත ගෙනාවු කාරණේ විවේචනය කරන සෑම බෞද්ධයෙක්ම මේ ත්‍රිපිටක පඬත ගෙනාවු භික්ෂුන් වහන්සේලා හොඳට මතක තියාගන්න ඕයි නම් එක්කම ඉතිහාසගත වෙනවා. පුදුම මිලේච්ච පුදුම මරිමෝඩ පුදුම තකතිරු දේශපාලන කෑදර බලයට කෑදරා ඉඳලා ඉතිරි අවුරුදු 2500කටම කියවෙනවා. මට කරන්න දෙයක් නැහැ ඇත්ත ඒක තමයි. ඕක මධ්‍යස්ථ හැම මිනිස්සෙම හැමදාම විවේචනය කරනවා. දැන් මේ සූත්‍රයක් බලලා අර කරන වැඩේ බැලුවට පස්සේ මොකද්ද වෙන්නේ? කෙලින්ම පටහැනි. කෙලින්ම විරුද්ධයි. දඬුවම් කියන්නේ කාට හරි දඬුවම් දෙන්න. දඬුවම් දෙන්න බලය ඉල්ලන. දඬුවම් දෙන්න පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න. දැන් විනය පිටකේ තියෙනවා විසුණු වහන්සේලා විනය විරෝධී වැඩ කරාම
යම් යම් දඬුවම් ක්‍රම ඒක ඒ සීමාව ඇතුලේ ඒකේ තියෙන මිනි මරණ එල්ලා දාන හිරේ දාන කිසිම දෙයක් නැහැ. යම් යම් සාසනික දේවල් පරිහරණය වැළකීලා ඊළඟට යාව පොඩ්ඩක් කොම් කරලා ඒක ඇතුලේ පොඩ්ඩක් අයිත යාට හැදුනට පස්සේ ආයතන සංවරයේ පිටියට පස්සේ අයිස් සමාව දීලා ඒ වගේ ගන්න ඉතාම මානුෂීය ක්‍රම තියෙන. අමානුෂික ක්‍රම නෑ. අර මුස්ලිම් රටවල් වල වගේ අතපය කපලා දාන පීයෙන් ගන්න කන් කපන අත් කපන එහෙම ඒවා නෑ. හිරේ දාන අවුරුදු 7ක් හිරේ තියෙන එහෙම කිසිම දෙයක් නෑ. ඉතින් එච්චර මේ දැන් මේ සූත්‍රය බැලුවාම මම මුලින්ම බලන වෙලාවේ මට තේරුණේ මේ පුදුම නායකයෙක් පුදුම ශාස්ත්‍රීය කෙනෙක්. ඒ කියන්නේ මෙහෙම මෙච්චර ලස්සන දේශනාවක්. තමන් අදහන්න ආපු ශ්‍රාවකයන්ට කියන තමන් විශ්වාස කළා තමන් ළඟ ඉන්න අයට කියන උඹලා මේ විදියට බලන්න ඕන මගේ දිහා. උඹලා මේ විදියට විමසන්න ඕන උඹලා අනිත් අයගේ හිත බලන්න බැරි නෑ කියලා. කොච්චර අපූර්ව දේශනාවක්. ඉතින් වෙන ලෝකෙකින් කවුරු හරි ආවොත් මේ පෘථිවි තලයේ මේ ආගම් ගැන ගවේෂණය කරන්න මෙන්න මේ කරුණු හොයනකොට තමයි බුදුදහම කියන්නේ මොකක්ද කොච්චර හිත ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනියන්න පුළුවන්ද කොච්චර නිදහස කරා ගෙනියන්න පුළුවන්ද කියලා මේ මිනිස්සෙට හිතෙන්නේ ඊළඟට තියෙනවා මේ බ්‍රහ්මජාල සූත්‍රය මම හිතන්නේ මේ හාමුදුරුවෝ මට මේවා මේ කියවන හාමුදුරුවෝ මේවා වගේ අහුවෙලා නැහැ අහුනත් තේරිලා නැහැ මේවා නිකන් විභාග වලට අර අපි පොඩි කාලේ චතුරාර්ය සත්‍ය ලිව්වනේ බුද්ධාගම පේපර් එක නමුත් අපිට චතුරාර්ය සත්‍ය තේරුනේ නැහැනේ. දහම් පාසලේදී ධම්මපද ගාථා කටපාඩම් කරලා දුන්නා. ඒ වුණාට අපිට ධම්මපදයේ තියෙනවා අපිට ගලප ගන්න තේරුනේ නැහැනේ. මනෝබුද්ධංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා අපි 10 කිව්වා. අපේ හිත වැඩ කරන විදිහ අපිට දැනුන්නේ නැහැ. ඒ වගේ මට හිතෙන්නේ මේ ආවුදුරු මේවා දැකලත් නැහැ මේවා කියවලත් නැහැ මේවා තමන්ට ගලපගෙන නැහැ. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රය. මෙතනත් මේකත් හරි අපූර්ව දේශනාවක්. අපිට නිදහස් වෙන්න පුළුවන් අපේ බැඳීම් කඩා දාන්න පුළුවන් අපිට අලුත් විදියට ප්‍රශ්නයක් සිද්ධියක් දිහා හිතන්න පුළුවන් අපිව පිරිසුදු කරගන්න පුළුවන් තැනකට බුදුහාමුදුරු ගෙනියනවා. ඉතින් මම මේක සෑහෙන විශාල සූත්‍රයක් ඒ නිසා මම මේක අවශ්‍ය තැන විතරක් පෙන්නන්න. දැන් මේ බුදුහාමුදුරු මේ එකක් තියෙන්නේ බුදුහාමුදුරු 500ක් විශ්වුන් සමග රජගහන වරණන් නාලන්දා නුවරටත් අතර දීර්ඝ මාර්ගයකට ආවා කියනවා. සුප්පියනම් පිරිවැජියානම් බඹදත් නම් කරුණ අතැස්සා සමග රජගහනුවර නාලන්දානුවර අතර තිබු ඒ මාර්ගයටම ආවා කියනවා. ඒදී සුප්පිය පිරිවැජි නොඑක් කරුණින් බුදුහාමුදුරන්ට දොස් කියයි. නොඑක් කරුණින් බුදුහාමුදුරන්ට දොස් කියයි. අන්න අද කට්ටිය හිටියනම් හිරේ දාගන්න දුන්නා. අද හාමුදුරුවෝ හිටියනම් හිරේට දාගන්න දුන්නා බුදුහාමුදුරන්ට දොස් කිව්වයි කියලා. ධර්මයට දොස් කියයි. එහෙනම් අවුරුදු 7යි බුදුහාමුදුරන්ට දොස් කිව්වට ධර්මයට 7යි 14යි සංඝයාට දොස් කිය 21යි. ඔබේ ජීවිත කාලෙම ඉවරයි දොස් කියපු ගා. අද කාලේ ඉන්න ආම්දුරෝ රිසෙට් එක හිටියනම් ඒත් ඔබේ තරුණ බඹදත්ත මේ නොයෙක් කරුණේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයාව. අන්න ඊට පස්සේ ඕන මෙයාට තෑග්ගක් දෙන්න තිබුණා. ඔක තවත් පණතක් හදලා ඉවර බුදුහාමුදුරුවන්ට ප්‍රශංසා කරාට තෑග්ග දෙනවා. හරි. ඇයි ආදිසියෙන් මේ මොකද බුදුහාමුදුරුවන්ට මොනවා හරි කිව්වොත් ඉරේ දාලා ප්‍රශංසා කරලා තෑග්ග දෙනවා කියලා තා පණතක් හදාගන්නවා. එතකොට උන්ට තෑග්ග දුන්නා අරකට ඉරේ දාන්න පණක් දෙනවා. ඔවම කරා. මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ. ඒතකොට මෙන්න බුදුහාමුදුරුවෝ දැන් ওই විදියට අකුණ කිව්වා. ධර්මයට සංඝයාට අකුණ කිව්වා. දැන් ඊට පස්සේ ඔයක මේකේ තියෙන විස්තරෙත් මම උන කෙටියෙන් කියන්න. බුදුහාමුදුරුවෝත් උතර මෙහි හිටියා. ඒ මෙතනම ඉඳලා රැය ගත කරලා දානෙ මේ පින්න පාතේ ගිහිල්ලා ඇවිල්ලා විසු සංඝයා අතර ඔහොම කතාවක් කරනකොට බුදුහාමුදුරුවෝ අයිත් ඒක ඇදලා ගත්තා. ඔය විසුන් වහන්සේ මෙහෙලා අලුයමින් නැගිසිට නිෂ්ඨාසාලය රැස්තුවෙන් අතර මේ කතාව පහළ වෙනවා. සත්‍යයන් අනුශාය දන්න සියල්ල දන්න ඒ භාගතරහ සම්මා සම්බුදුන් වහන්සේ විසින් සත්‍යයන් එකෙකුට අනෙකුට වෙනස් අදහස් ඇති නිසා කොතරම් මැනවින් දන්නාලද යන මෙය ආශ්චර්ය අද්භූතය. මේ සුත්‍ය පිරිවැජා නොඑක් කරුණින් බුදුන් වහන්සේට දොස් කියති. ධර්මයට දොස් කියති. සංඝයාට දොස් කියති. ඒ ඔහුගේ තරුණාදයන්සි බඹදතා නොඑක් කරුණින් බුදුන් ගුණ කියති. දහම් ගුණ කියති. සංගුණ ගුණ කියති. මේ අයගෙන් අතවැසි දෙදෙනා එකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ කතාවක් කරයි කියලා තියෙනවා. සලකලා. ඊළඟට මේ විසු කතාව සහ භාගතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ මහණෙනි අනුන්මට දොස් කියතොත් ධර්මයට දොස් කියතොත් සංඝයාට දොස් කියතොත් ඒ තරදී ඔබ විසින් කෝප නොපියුදවිය යුතුය. තරහ ගන්න එපාලු. ඊළඟට නොසතුට නොපෙවදිය යුතුය. නොසතුට වෙන්න එපාලු. සිත අමනාප බව නොකට යුතුය. අමනාප වෙන්න එපාලු. මහණෙනි අනුන්මට දොස් කියතොත් ධර්මයට දොස් කියතොත් සංඝයාට දොස් කියතොත්
ඒ දොස් මේ තොපිට කිපුණේ නම් තොපි නොසතුටු වුණේ නම් එයින් තොපටම අනර්ථයක් සිදුවන්නේ අන්තරායක් වන්නේ කියලා මේක ලියලා තියෙනවා. يعني තමන්ටම තමයි හොඳ නැත්තේ. ඒ නිසා දැන් ඔක මම කිත්තගල්ලේ ආනන්දහාම සිරිය නමින් පෙනී සිටින මම කියන එක නෙවෙයිනේ. ඕක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා ත්‍රිපිටක පොතේ තියෙන එක. දැන් මේ විසුණු වහන්සේලා මේක අහන් ඉන්න මම දැක්ක මේකටත් ඇවිල්ලා ඉන්නවා. මේ ওই දුර්මත තියලා ඒක මගෙන් ඇහුවා ගන්න දෙපා දෙන්න මම ගන්න මේවා අහගෙන හරි හැදෙනවනම් එකක් නේ. දැන් මෙන්න මේ උඹලා ඔය රකින්න යන ත්‍රිපිටකයේ ඇතුලේ මෙන්න තියෙන දේවල්. ඒ නිසා මේවා අහලා අනිත් අය කරන දේවල් වලින් තමන්ගේ හිත බිඳව ගන්න නැතුව අටලෝ දහමට කම්පාන වෙන සිතක් හදා ගන්න ඕන. ඒක තමයි ප්‍රධාන දේ. ඒ නිසා තමන් පාලන බලය ගන්න හරි තමන් මාධ්‍ය වල පණ කියා ගන්න දඟලන්න හරි තමන් ලොක්කුයි කියලා පෙන්නන්න හරි රාජ්‍ය බලය අතට ගන්න කිව්වොත් සබාව දහමක් කිපෙන එකක් තමයි. මහණෙනි අනුන් මාගේ ධර්මයව සංඝයාගේ ගුණ කියනොත් තොප විසින් ප්‍රීතිය නොබිද වේ. සොම්නස් නොකල යුතුයි. සිතේ ඉක්ුණු වෙයි. මේ බුදුහාමුදුරුවෝ ගැනම හොඳ කිව්වයි කියලා මේ පුතඥයෙක් කියන හොඳ හොඳක්ද? එහෙනම් පුතඥයෙක් තේරෙනවද බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා? ඉතින් මේ මහා ලොකුවට සතුට වෙන්න කාරණාවක් නෙමෙයි. මහා ලොකුවට මේ අප්පුඩි ගහන කාරණාවක් නෙවෙයි. ඒ නිසා ඒක පල්ලෙහාට ඔයගොල්ලෝ කියවගෙන ගියේ පුදුන් කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන ගුණ අල්ප මාත්‍රයක් නේ. සල්ප එකක්මයි කියලා එතන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිය ඒ දේශනාව කරලා තියෙනවා. ඊට පස්සේ ওই සිද්ධි අරබයා මොකද කරේ? බුදුහාමුදුරුවෝ ගිහිල්ලා සුද්ධෝදන රජතුමාටවත් බිම්බිසාර රජතුමාටවත් කොසල් රජතුමාටවත් වෙන මට බැන යනවා එක එක තැන්වල එක එක ආවු රැලි වෙනකම් මේ රාජ්‍ය වල පළතක් ගේන්න ඕනේ කියලා. කිව්වේ නැහැ. ගිහිල්ලා ඉල්ලීම් කරේ නැහැ බිසුන් වහන්සේලා කොම් කරලි ඉවරලා ගිහිල්ලා ඉල්ලපන් සාස්ත්‍රුන් වහන්සේට බලනවා රජ කුලෙන් ආවිල්ලා මාන වෙලා ඉන්නේ. එහෙම බඩින්නේ කොහොමද කියලා පළතක් ගේන්නේ කියලා කොහෙවත් ඉල්ලුවේ නැහැ. හරිද? බුදුහාමුදුරුවෝ මොකද කරේ? 62ක් දෘෂ්ටීන් පිළිබඳව විස්තර කළා. ඒවා ආස්වාද ඒවා ආදීනව ඒවා නිස්සරණේ මම මේක දීර්ඝ දේශනාවක් කරන්න වෙලාවක් නෙවෙයි ඒ පිළිබඳව ඉතාමත් අපූර්ව මානසික විග්‍රහයක් කරා. උච්ඡේදවාදය ශාස්ත්‍රවාදය එක එක මෙතනින් ගියාට පස්සේ තව ඉන්දියාවේ තියෙන නොයෙකුත් මතවාද. ওই දෙපැත්තටනේ කැඩිලා යන ඔතනින් හටගත්ත මතවාද විස්තර කරනවා. එතනින් පස්සේ බුදුහාමුදුරුවෝ ලස්සනට ධර්මයට ඒ කියන්නේ ආස්වාදය ආදීනව විස්තරය සමුදය අත්ංගම කියලා කාරණා පහක් ගෙනල්ලා. ලස්සන ධර්ම විග්‍රහය ඒ කාලේ තමන්ගේ මේ ළඟ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලාට මහාන වෙච්ච කියලා දුන්නා. මගේ මේවා එදාට අදටත් අපිට මේවා මාර අපිට ජීවිතේ ඉගෙන ගන්න පාඩම්. නේ අපිට හිටියේ මෙහෙම ශාස්ත්‍රීය කෙනෙක්. කොහොම හරි අපි දැකලා නැහැ අපි දන්නේ නැහැ කට කතාවෙන් ඇවිල්ලා පොත්වල තියෙනවා මේ වගේ කෙනෙක් හිටියයි කියලා අපූර්ව මිනිස්සෙක්. අපි කාටවත් බුදුහාමුදුරුවෝ හම්බ වෙලා නැහැ. අපි පරම්පරා කතාවකින් තමයි පිළිගන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. නමුත් මේ අදහස් වලින් අපිට හිතන මේ පුදුම හිතක්, පුදුම නිදහස් මනසක්, පුදුම තැනකට තමයි ශ්‍රාවකයෝ ફોකස් කරන්නේ. එළිම හැමතැනම හිතේ දුක නිවීම, ලෝකයට අකම්පිත වීම, මධ්‍යස්ත වීම, හිත නිවා ගැනීම පිළිබඳව ධර්ම දේශනා කරනවා. අවුල වන්නේ. ඉතින් එහෙම ශාස්ත්‍රෝනේ. ඉතින් මේ ගහන ලස්සන සූත්‍රය මම කියන්නේ මේවා අරන් බලන්න අපේ පණහන හොයලා බලන්න. අනිත් අය. ඉතින් ඒ නිසා මේ ඒවා. ඒ නිසා තව මට උදාහරණ වශයෙන් සූත්‍ර ගණනාවක් ගේන්න පුළුවන්. මිලේච්ච කාරණා ගණනාවක් ගේන්න පුළුවන්. ඒ නිසා ඕකට මුල් වෙච්ච මගෙන් මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ ඉගෙනගෙන යම් දැනුමක් ඇති. මගේ තරහකුත් පෞද්ගලික තරහක් නෑ. නමුත් නම කියලාම කියන්න ඕන. මම අපි දැක්කනේ හාමුදුරුවෝ ඔබ වහන්සේ දේශපාලන වේදිකාවල නැගලා කඩේ ගිය තරම් ගියා ඉවරයක් නෑ. ඒ ගිහිල්ලා අයිත් මේ වගේ. එතකොට ඒක සුදුසු නෑ ඉස්සෙල්ලම ඒව අයින් වෙන්න. මේ වගේ එනවා. ඊට පස්සේ උතර ඉන්න තව නායක හාමුදුරුවෝ නම් මම ඔයගොල්ලෝගේ මතක නෑ. ඊළඟට අර කොහෙද ලබුණෝරුව ගන්ද ආරණ්‍ය සේනාසනේ උරුරැළ. මම නම් කියන්නේ උරුරැළක් කියලා. හරිද? අර ආරණ්‍යයේ ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා ආරණ්‍යක ප්‍රතිපදා තියෙන්නේ. ඊළඟට බණක් මේව ගැන මේ පොත්පත් බලලා උන්ටත් ආස වුණා මේ මීඩියා වලට එන්න. බලය ගන්න. දැන් මොකද වෙන්නේ? තවත් කට්ටියගේ බලල්ලත් වෙලා නටනවා. ඒ නිසා අයිත් දැන් මහාන වෙච්ච කාරණාව ගැන සිහිය එළඹ ගන්න. සසර දුක ගැන කල්පනා කරන්න. අර මජ්ක්‍ධිම නිකායේ තියෙන කෝසම්බිය කියන සූත්‍රය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි මම මේ ආවේ. මේ ඇවිල්ලා පණක් ගේන්න අර මේව අර මගුලට නෙවෙයි කියලා ඒ මුදුන් අරමුණ සීපත් කරලා දැන් අයි සසර දුක නිවා ගන්න වැඩ කටයුතු කරගන්න එක තමයි ඒ ඇත්තන්ට කරන්න තියෙන හොඳම දේ. එහෙම නැත්නම් මේ බොරු මත දැන් මේක ඉන්න ගොඩක් හාමුදුරුවෝ. ඒගොල්ලෝ ගොඩක් නායක හාමුදුරුවෝ මොන දේවල් කරත් ඒ දේවල් කරත් ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ සමහර අය
සමහර වෙලාවට සාසනික විනයට පටහැනි දේවල් කරනවා. රාජ්‍ය රැකියාව කරනවා, දේශපාලනය කරනවා, හදි වුණියම් කරනවා. ඒක ප්‍රශ්නයක් නේ විනයට පටහැනි කියමු. ඒක නමුත් සමහර අය තමන් ඡන්දයෙන් අගතියට යන්නේ නැතුව, දේශයෙන් අගතියට යන්නේ නැතුව, බයෙන් අගතියට යන්නේ නැතුව මම කියන්නේ මම අර කාරණා පිළිගන්නේ නැහැ. විනයට ගැලපෙන්නේ නැහැනේ. නමුත් උන්වහන්සේට නම් මේ වගේ ඇවිල්ලා අවංක හාමුදුරුව කෙනෙක් මේක ඇතුලේ කිව්වා උන්වහන්සේ දේශපාලනය කරපු චරිතයක්. අපි ශාසනික දේවල් නේ දැන්. නමුත් උන්වහන්සේ කියන මම දන්නේ මේක ඇතුලේ ඉන්න අයගේ අයියලාගේ හැටි. මේගොල්ලෝ ධනය දුන්නාම, බලය දුන්නාම, මොනවා හරි දුන්නාම මේ ගෙනාපු දඬුවම් කොහොමද දෙයිද කියලා දන්නේ නැහැ කියලා උන්වහන්සේ අවංකවම කියනවා. ඉතින් ඒ නිසා මම තීනියාවල පාලිතහම උන්වහන්සේ කියන්නේ ඒතකොට උන්වහන්සේලා මොන වුණත් අත්දැකීමෙන්ම දන්නවා මොනවා හරි එක්ස්පීරියන්ස් එකකින් මේක වෙන්න යන විනාශය. ඒ නිසා ජනාධිපතිතුමා, රටක ජනාධිපතිතුමා කියන්නේ රාජ්‍ය පළවෙනි පුරවැසියා, රාජ්‍ය නායකයා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ බොහොම අමාරුවෙන් තමයි මේ රටවල් මේ තත්ත්වයට හරි ඇවිල්ලා තියෙන්නේ. තව මේවා ආපස්සට යවන්න ඊළඟට බුදු ශාසනයේ ලේකම්තුමා. ඔබතුමා මහා දස අකුසල් පුරව ගන්න නැතුව, මහා පව් පුරව වලට අත ගහගන්නේ නැතුව මෙන්න මේ වගේ සූත්‍ර බලලා අපි කියන ඒවා පිළිගන්න එපා. මේ වගේ සූත්‍ර වල තියෙන ත්‍රිපිටකයේ කරුණු බලලා මේ බුද්ධ ශාසනය කියන්නේ, මේ බුදුදහම කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨත්වයට හිතක් ගෙනියන්න පුළුවන් එකක්ද. මේක පණක් දාලා, සීමා දාලා, නීති දාලා කොටු කරන එකක් නෙවෙයි. මේ ඒව බලව එහි පස්සේ ඇවිල්ලා බලපල්ලා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියන මාගේ ධර්මයේ විවෘත වුණාම ඒක බලන්න. වැහුණාම නෙවෙයි, විවෘත වෙන්න ඕන, පට්ට ගහන්න ඕන, කුඩු කරන්න ඕන, පොළේ ගහන්න ඕන, තර්ක කරන්න ඕන, වාද කරන්න ඕන. එතකොට ඒ අතරින් බලන්න. දැන් මේ ත්‍රිපිටක පඬිතුමත් ඒ අතරින් මේ සූත්‍ර වතුනාම ධර්මයේ බබලනවා. ඒ නිදහස් චින්තනය බබලනවා. බුදුහාමුදුරුවෝ බබලනවා. බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් විවේචනය කරන්න බබලනවා. මෝඩේ විවේචනය කරන්න වැඩක් නෑ. උගේ ගන්න දෙයක් නෑ. බුදු කෙනෙක් ඒ කියපු දේශනා, ඒ ජීවන කතන්දර තියෙනවා. ඒ ජීවත් වෙච්ච විදිය තියෙනවා. ප්‍රශ්න වලට මුහුණ දීපු විදිය තියෙනවා. ඒ කරපු දේශනා තියෙනවා. ඉතින් ඒ වගේ පුද්ගලෙක් විවේචනය කරන්න තව උඩට එනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඉරක් හැමදාම වලාකුළු වලින් වහලා තියන්න බෑ. ඉරේ පවර් එක වැඩි. ඒවා වලාකුළු ඈත් වෙච්ච ගමන් අයිත් බබලන. හඳක ආලෝක කදම්බයක් විශාලයි ඉරෙන් ආලෝකය ගන්නට. වලාකුළු ඇති වෙච්ච ගමන් මුළු පෘථිවියම එළිය කරන. ඒ වගේ මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මේක බලන්න ඕනේ, මේක හාරන්න ඕනේ, එන්න ඕනේ, මේක හංගන්න එපා, මේක කොටු කරන්න එපා, මේකට නීති දාන්න එපා, මේක එක්කෙනෙක්ගේ බූදලයක් කරගන්න එපා, මේක කාටවත් අයිතිකාරයක් කරගන්න ඕනම ආගමිකේ, ඕනම උපතක්, ඕනම රටක ලබපු ඕනම ජාතිකේ, ඕනම කෙනෙක්ට විවෘතයි, ප්‍රඥාව තියෙන කෙනෙක්ට ඕන කෙනෙක්ට ඒව බලව කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ ත්‍රිපිටක පනතේදී එතකොට මගේ ශිෂ්‍යයෙක් හිටියා සුනන්ද කියලා. එයත් මේක මහන්සි වෙලා මේ ත්‍රිපිටක හොයලා කරුණු හොයලා එයා නීතිය ගැන අවබෝධයක් තියෙනවා. හදලා එතෙන්ට සහභාගී වෙන්න ගියා. නමුත් දැන් අපිව විශ්‍රාම කියන අපිව විවේචනය කරන්න පුළුවන් නේද? බිග් බෝස් වෙන්නේ මට එන්න කිව්වොත් එතන සාධාරණ නම් එතන මේ කතා බහ කරන්න පුළුවන් තාර්කික පරිසරයක් තියෙනවනම් මේ ප්‍රශ්න සාධාරණ මතයකට ඉඩ දෙනවා. මම ඕන තරකට එනවා. එහෙම නැතුව ගහ බැන ගන්නව එතන ආවිල අපිට බෑනේ මහ පිරිසක් එක්ක. අපිටත් අපේ අදහස් කියන්නේ. නමුත් අපි එතනට සහභාගී කෙරෙව්වා. අපි මේක පත්තරයක ධම්ම කෑල්ලක මෙහෙම රැස්වීමක් තියෙයි කියලා ලොකු පබ්ලිසිටි එකක් දුන්නේ නැහැ. මේගොල්ලන්ට කියන්න ඕනේ අපි මේ වගේත් ඒවා කළා තමයි මේක මේව කරේ. නමුත් මේ පත්තර කෑල්ල අහුණා. එදා ගියා. නමුත් ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි අදාගෙන ගිහින් බෙදන්නම් කියලා ගත්ත නිසා ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒතකොට ඒක කොච්චර අසාධාරණද? තමන්ගේ මතයට එකඟ නැති අයට එතෙන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ විද්වස් සභාව ඇති වැඩේ මොකක්ද? ඒ නිසා තමන්ගේ මත විශේෂයෙන්ම පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නකොට මධ්‍යස්ථන තමන්ගේ මතයට එකඟ නැති අය තමයි අනිවාර්යයෙන්ම ගෙනත් තියාගන්නේ. ඒගොල්ලොන්ටත් අදහස් දෙන්නේ අදහස් දෙකම බලලා දැන් මේක මේ මිනිසුන්ට ලෝකයට ආරක්ෂණ ලෝකයා විසින් තීරණය කරයි කවුද හරි කවුද වැරදි කියලා. නමුත් ඒ අදහස් අරගෙන තලේබාන් සංවිධානය ගැන තොරතුරු උන් එහෙම නෑ නෙවෙයි තියෙනවා බිමු තියෙන උන්ගේ අදහස් විතරයි. වෙන කාටවත් අදහස් වලට එන්නේ නැහැ. උන් කියන්නේ මේ ආයුධ ටික ගැන තලේබාන් සංවිධානයක ආයුධ නැති එක විතරයි. උන්ට ආයුධ දිනුනොත් වෙඩිත් තියෙනවා අපි වගේ අයට අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේවා එහෙම කරන්නේ මම දැන් එතෙන්දී මේ දැන් මේ වෙනකොට මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද මම කරපු ධර්ම දේශනාවකට ඒගොල්ලෝගේ හිත ලෝකයට අනුව ඒගොල්ලෝ විරුද්ධයි කියලා මගෙන් කාරණා අහන්න නැතුව මට අවස්ථාව දෙන්න නැතුව ඒ කවුරු මේ හැම කෙනාටම මම පෞද්ගලිකව කතා කරා. ඔබ වහන්සේගේ පන්සලට මම එන්නම් ගහ ගන්න බැන ගන්න මරා ගන්න නෙවෙයි ඉන්නේ මේ පිළිබඳව කතා කරන්න හේතු සහිත ඔප්පු කරන්න වරදුනොත් ඒක මම පිළිගන්නවා.
නමුත් කාටවත් ඔප්පු කරගන්නත් බෑ, කතා කරගන්නත් බෑ. ඊට පස්සේ මොකද ගියේ? උසාවි ගියා, නඩු ගියා. ඊට පස්සේ ඒක නඩුවේ හේතු සහිතව කාරණා ඉදිරිපත් කරලා පරාද වෙන්න හදනකොට ඉල්ලාස් කරගන්නේ හො මගෙන් එහෙම කැමතිද කියලා මම කැමති වුණා. ඒ අවස්ථාවේ මේ ප්‍රශ්නේ තව දුරදිග නොකියන. ඉතින් ආයි නඩු හතරක් දානවා. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නඩු වලට අවශ්‍ය වෙලාවට සහභාගී වෙනවා. එතෙන්දී ඇදිලා අපේ සෝවිත හාමුදුරුවෝ උන්වහන්සේ මේ විවස්ථාව දන්නවා, ධර්මයේ දන්නේ නැති. අර මගේ මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්තේ මිත්‍යා කල්පනාවයි. මිත්‍යා අදහස්මයි එතකොට කටින් කියන්න වෙන්නේ. ඒ උන්වහන්සේට තරහ ගිහිල්ලා උන්වහන්සේ ඒ අවස්ථාවේ පිට ඒතරේ මණ්ඩලයේදී කියන කතාව ඒක දාන්න පොඩ්ඩක්. ඒකත් පොඩ්ඩක් බලලා මම ඔබ වහන්සේට උත්තර දෙන්නේ මම බුද්ධ වචනයක්ම ඔබ වහන්සේට සිහිපත් කරගන්න පෙන්නනවා. මේ දුර්මත පැතුරුණා නම් මේ දුර්මත පැතුරුනේ මේක ස්වමතය දුර්වල වෙච්ච නිසානේ. ස්වමතේ තේරවාදී මතය දුර්වල වුණා. දුර්වල වෙච්ච නිසා අධර්මවාදීන් අවිනයවාදීන් අධර්මයේ අවිනය පැතුරුවා. එහෙමනම් ඒ අධර්මවාදය අවිනයවාදයේ දුර්වලනවා මිසක අධර්මවාදීන් අවිනයවාදීන් දුරු කරලා පංචස්කන්ධත් එක්කලා ද්වයන්ද්වය සටනක් ඇති කරගෙන මේක කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට බලය වැඩි. ඒගොල්ලෝ බලය වැඩි නිසා ඒගොල්ලෝ අධිකරණේ හරහා මානව හිමිකමුයි ඒවත් එක්කලා ඉදිරියට ආවට පස්සේ දැන් සෝබිත නායක හාමුදුරුවෝ මතකයිනේ අර ප්‍රශ්නයක් වෙලා ඇති කරලා අර හාමුදුරුවෝ ඔක්කොම ඝාතනය කරනකොට මාවෝ සේතුන්වායි කියලා අන්තිමට මොකද නායක හාමුදුරුවෝ නිවුනේ? එයා නීතිඥයෝ කොච්චරද අරන් ගියා ස්වාමීන් වහන්සේට එහෙම ධන බලයක් සම්පත් බලයක් නෑ. ඒ නඩුව යනවා. ඔව් නඩු ඉදිරියට යනවා. තාම ඉවර නෑ. හරි. ඉවර නෑ. ඒ චීවරධාරියට විරුද්ධව පාපතරයට විරුද්ධව අපි නඩු කියනවා. නඩු කියන. තා නැවත වතාව. දැන් නඩු යනවා. නඩු යනවා. අනිවාර්යයෙන්ම අපි දිනනවා. හරි. එතකොට ඒක හරි. ඒක එතනින් සමාවෙන්න. මම කියන්නේ දැන් එන හේතුඵල ධර්මතාව ඕනේ නම් අධර්මයක් පැතුරුණා නම් අවිනයක් පැතුරුණා නම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි පුළුවන් තරම් මේ ධර්ම විනය බහුශ්‍රృత ගිහි පැවිදි පිරිසක් හදලා ඒක අමාරුයි. අසජි මහානායක හාමුදුරුවෝ කිව්වා ඕක කරන්න බෑනේ කියලා. කරන්න බෑ කියලා අපි බලාපොරොත්තු වෙන ඵලය ධර්මයේ විනය ප්‍රචලිත කිරීමට නම් අපට වෙන ක්‍රමයක් නැහැ. මොකද වැරදි හේතුවකින් අපි බලාපොරොත්තු වෙන ඵලය ලබන්නට බෑ. හරි. ඉතින් මේ සෝවිත හාමුදුරුවෝ කියන එයා දිනනවා. ඉතින් ඇත්තටම මට නම් ඒක දිනන්නවත් පරදින්නවත් හේතුවක් නෙවෙයි. මොකද මේ දේශනාව දැන් ලක්ෂ ගාණක් අහලා තියෙනවා. මේ මිනිස්සු නිදහස් මනසින් ඇහුවොත් මොකක් ගැනද කිව්වේ කාරණා Tamanටම පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ දැන් සෝවිත නායක හාමුදුරුවෝ මම හැමතිස්සෙම කියනවා උන්වහන්සේ නායක හාමුදුරුවෝ කෙනේ සමාජ බලයක් හදාගෙන තියෙනවා. හැබැයි උන්වහන්සේ බුද්ධ වචනේ පරිශීලනය කරලා නැහැ. දැන් මම මේකට උත්තර දෙන්න ගියොත් ඒක හරි නෑනේ. මම පොඩි කෙනෙක් නේ. නමුත් මෙන්න මේකේ දිනන්න යන මිනිස්සුන්ට වෙන දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම ඒක දෙන්නම්. මේක චුට්ටක් හොඳට බලන්න. ජයං වේරං පස්සන. දුක්ඛං සේති පරාජිතෝ. උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ඉතින් උන්වහන්සේට දිනන්න ආසාවක් තියෙනවා නම් තරඟ කරන්න ගිහින් ජයගත්තොත් වෛරය තමයි ඇති වෙන්නේ. තරදිච්ච කෙනා දුකින්ම ඉන්නවා. නමුත් ඔය ජය පරාජය දෙක මත හිරපු මුනිවරයා තමයි සැපසේ ඉන්නේ කියලා ධම්මපද ගාථාවක් තියෙන මම හිතන්නේ පිළිවෙන්න යන කාලයට ධම්මපදේ පාඩම් කරලා ඇතිනම් විභාග වලට ලියලා ඇතිනම් මතක් වෙන්න ඕන. දැන් මේකේ ඔබ වහන්සේ දැන් මාත් එක තරහ වෙන්න එපා මේක කිව්වයි කියලා. ඔබ වහන්සේ මේව සිහිපත් කරනවා. දැන් මම නම් මට ප්‍රශ්න ආවෝ මේවෙන් තමයි මම ජීවිතේ ඉගෙන ගන්නේ. ජයග්‍රහණය කරන්න ආසාව තියෙනවා නම් මොකද ඒක වෛරය ගේනවා. කවදාවත් දිනපු කෙනෙක් මේ පැරදිච්ච කෙනා හැමතිස්සෙම දුකින් ඉන්නේ. ජයපරද දෙක අතහැරපු මුනිවරයා තමයි සැපසේ ඉන්නේ කියලා. සැපෙන් ඉන්න ඕන නම් ජයග්‍රහණය කරන්න තියෙන ආසාව අතහැරලා දාන්න. ඒතර කවදාවත් පරදින්නේ නැහැ. දැන් මම ඒ ආසාවට මම මගේ ළඟ ඉන්න අය ඇහුවා මේකට අපි ලෝයර්ස්ලා එකතු කරමු. මම අවශ්‍ය නැහැ. ඔය කවුරු හරි නිකන් ඉදිරිපත් වෙන මගේ බණ අහපු ලෝයර්ස්ලා ඉන්නවනේ. කැමති කෙනෙක්ට ඉදිරිපත් වෙන්න කියන්නේ. මේ සල්ලි ගෙවල් දැන් අර හාමුදුරු කියන මම සල්ලි අරගෙන හොයාගෙන ආවා. ඇත්තටම ඒ ලෝයර්ස්ලා කොළඹ ඉඳලා මට ඒකෙන් සල්ලි ගන්න නැතුව එනවා නඩුව වලට. ඉතින් මගේම බණ අහපු අය නඩුව වලට සල්ලි දෙන්නද කියලා ඇත්තටම මම ඒක අඩකුත් නැහැ. ඒකත් මම උන්වහන්සේට උසාවිය ඇතුළතදී වැඳලා මම කෝක අතහැරලා දානවා ගන්න දෙයක් නැහැ. ඒක මොකද්ද තියෙන්නේ? එහෙමයි. තවත් උන්වහන්සේලාට දිනනකොට දිනාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මට නම් ඕකේ පෙරදුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ දේශනාවේ මේනකොට 3-4 දෙනෙක් මහාන වෙලක් ඉන්නේ දේශනාව අහනවා. ඉතින් ඒක තමයි තියෙන බල. ඒ නිසා කවුරු හරි සෝවිතාවුරුනේ මම නෙවෙයි කවුරු වුණත් ලෝකේ ජයග්‍රහණය කරන්න ගියොත් වෙන්නේ කවදාකාරී පරදිනවා දින්නත් එකද වෙන්නේ වෛරය ඇති වෙනවා. මේ තරල් කරන්න ගිහින් ජයගත්තොත් වෛරය තමයි ඇති වෙන්නේ කියලා කියන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ තියෙන මේවා Taman තුල ජීවමාන කරගන්න. මේ තුලින් Tamanගේ හිත හදාගන්න නිසා දිනන්නවත් පරදින්නවත් නෙවෙයි. දිනන්න ලෞකික ලෝකයේ තියෙන මිනිස්සුන්ට ඔලිම්පික් තියනවා දිනන්න පුළුවන්.
ඔන්න රියැලිටි තරක තියෙනවා දිනන්න පුළුවන්. ඕවට ගිහිල්ලා මේ ලෞකික ලෝකෙ හැටි පැවිද්දෙක්ට ආවට පස්සේ දැන් පැවිද්දකට තියෙන්නේ මොකද්ද? මේ දෙකෙන් ඉවත් වෙලා මුනිභාවයටපත් වෙන්න. මුනිභාවයටපත් වෙන්න නම් හිත පිරිසිදු කරගන්න ඕනේ. ඒක තමයි වචනේ. හිත පිරිසිදු කරගන්න නම් ජයග්‍රහණය කරන්න තියෙන ආසාව අතහැරලා දාන්න. ඒකට ප්‍රශ්න ඉවරයි. ඉතින් ඒ නිසා ඔය බුද්ධ වචනේ. ඉතින් ඒ නිසා මේ ඔයි ආරක්ෂා කරන්න යන ත්‍රිපිටකයේ ඔයි නීති හදලා කොටු කරන්න යන අනිත් අයට විලංගු දාන්න යන ත්‍රිපිටකය ඇතුළේ ඔය වගේ ලස්සන වචන තියෙනවා. ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා නම් මම හිතන්නේ ඔය ඉන්න හාමුදුරුවන්ට ඔය උදව් කරන ගිහි පින්වතුන්ට ඔයිට වඩා ලස්සන දහමක් මේ ලෝකයට දායාද කරන්න පුළුවන්. දහම හැමදාම දායාද කරේ ත්‍රිපිටකය කටපාඩම් කරගෙන හිටපු අය නේ. ත්‍රිපිටකය කටපාඩම් කරගන්න එක හොඳයි. ඒක කිසි වරදක් නෑ. ත්‍රිපිටකය ඉගෙන ගන්න එකත් හොඳයි. ඒක කිසි වරදකුත් නෑ. හැබැයි ආරක්ෂා කරේ හැමදාම මේ දහම අවබෝධ කරගත්ත අය. ඒ නිසා බුදුහාමුදුරු මුලින්ම උදාන වාක්‍යයක් කියනවා. ඒ උදාන වාක්‍යය කිව්වේ දහම අහගෙන හිටපු අයට නෙවෙයි. දහම අවබෝධ වෙච්ච කොණ්ණඤ්ඤ හාමුදුරන්. අඤ්ඤාසි වත බෝ කොණ්ණඤ්ඤ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ටත් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුණේ ඒ දහම අවබෝධ වීම නිසා. ඒ දහම අහගෙන හිටපු නිසා නෙවෙයි. නිසා දහම අහන්න ගෙන ඉන්න එක හොඳයි. නමුත් අවබෝධ වෙන එක තමයි හැමදාම උතුම්. දහම කටපාඩම් කරන එක හොඳයි. ධර්මයේ මතක තියාගන්න එකත් ওই තියෙන වචන මතක තියාගන්න එකත් හොඳයි. මම ඒක වැරදි කියන්නේ. නමුත් ඒ තියෙන එක වචනයක් හරි තමන්ගේ ජීවිතයට ගලප ගන්න එක තමයි ඊට වඩා උතුම්. අර මේ මම උගලට මේක මේ වැඩසටහන අවසන් වෙන්න කලින් ජීවිතේ වෙච්ච එක සිද්ධියක් කියනවා. ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උගන්වපු ඩීන් කෙනෙක් හිටියා. එතුමා මේ ධර්මයේ කටපාඩම් කරගෙන ගෝල ඒ කියන්නේ කැම්පස් ළමයින්ට ඉගෙනුවා. මේ ළමයි දැන් අහගෙන ඉන්නවල ඒගොල්ලෝ දන්නව කවුද කියලා. ඊට පස්සේ ගොඩක් අයට පන්සල් වලට ගිහිල්ලා පොයට දේශනා කරා. ඒක හොඳයි. එතුමා හැමතිස්සෙම මුනිවරයෙක් ශාන්ත නිගුණු පුද්ගලයෙක් වශයෙන් රඟපෑවා. එයා හැමතිස්සෙම මේ ළමයිට හොඳ මුණක් තමයි පෙන්වන්නේ. එතකොට මගේ යාළුවෙක් හිටියා. යාගේ බණ අහනවා, භාවනා කරනවා, දේශනා අහනවා. මටත් ඇවිල්ලා දෙනවා. මමත් ඒව අහනවා. නිතරම මෙයා හොඳ පුද්ගලයෙක් වශයෙන් කියනවා. මම දන්නේ මිනිස්සෙක්ගේ දෙපැත්තක් තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. නමුත් අපි හොඳ ගුණක් විතරක් ලෝකයට පෙන්නගෙන හිටියට අපි වැඩක් නැහැ. මේක අනිත් පැත්තක් තියෙනවා. ওই දේශ ස්වභාවයම අපි ඇතුලේ තියෙනවා. අපි මේ දෙකටම නොමිදෙන මනසක් තමයි හදාගන්නේ. පුද්ගලයෙක් කියන්නේ අපිට දාපු හොඳ නරක දෙකම තියෙනවා. ඒක අවුලක් නැහැ. මම එක වෙලාවකට කිව්වෙනවා වලේ සර්ට දෙන්න පොඩ්ඩක් එහෙනම් කතා කරන්න කියලා. එයාගේ ෆෝන් එකෙම කෝල් එකක් අරගෙන මම ඇහුවා ඔබතුමා ධර්මයේ දේශනා කරන ඉතාම හොඳයි. ඔබතුමා ධර්මයේ කටපාඩම් ඉතාම හොඳයි. ඔබතුමා ওই ධර්ම අවබෝධ කරගෙන දින්නේ කියලා. ඔව්. එන සෝතාපන්න සක්‍රුදාගාමී අවබෝධ වෙලාද තියෙන්නේ කියලා. ඒ තුමාට තරහ ගියා ප්‍රශ්න කරා. එතුමා ෆෝන් එක කට් කරා. කට් කළා මගේ යාළුවන්ට නැවත අරන් පැයක් විතර කුණු හර්පෙන් බැලුවා. මුනිවරයා දැන් සම්පූර්ණව වෙනස්. එතකොට මගේ යාළුවට හිතාගන්න යක් කන්ෆියුස්. මොකද කියලා. ඊට පස්සේ එයාට එයාගේ බණහනෙම නිසාම ජොබ් එකක් හොයලා දීලා තිබුණා. කිව්වා ඒ ජොබ් ලියුමක් යවනවා ඒ ආයතනයට. ඔයාව ජොබ් එකෙන් අයින් කරන්න කියලා. ඔය වගේ හාමුදුරුවෝ කෙනෙක් ඇසුරු කරන නිසා. එතකොට බලන්න මේ පුද්ගලයා අර අතුලාන්තේ ඒ කුණු ගඳ හමන ඒක ලෝකේම වහගෙන හිටියට එයාට අන්තිමට වහගන්න වෙනවා අපි. එහෙනම් හරියටම අහන වචනේ නිලයට ගැහුවම අපි දන්න ඕන කෙනෙක්ට ඒක වෙනවා. ඉතින් මම මේ මිනිස්සයා ගැන තරහක් නෑ. එයා බණ අප එකක් හොඳයි. මොනවත් අනුන්ට බණ කියපු එකක් හොඳයි. නමුත් ඒ ලෝකෙට රඟපාන්න ගියාම ඒ නිසා නමුත් එයා ඒ ධර්ම අවබෝධ කරගෙන තිබුණා නම් ඒ කියන එයාම ගණන ඒ වචන එයා තුල ජීවමාන කරගෙන හිටියනම් එයාට වෙන්නේ. ඒ නිසා හැමදාම ලෝකේ වටින්නේ තමන්ගේ මනුස්ස ජීවිත කාලය තුනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලානේ බණ කිව්වේ. උන්වහන්සේ මම ඒ නිසා අනිත් අයත් අවබෝධ කරගන්න බණ කියන්න ඕනේ කියලා අදහසක් නේ. නමුත් ඒ ධර්ම තමන් තුළ ජීවමාන කරගන්න එක වටිනවා. එතකොට තමයි නිදහස් මනසක් හම්බෙන්නේ. එතකොට තමයි ලෝකයේ දිහා විවෘතව බලන්න පුළුවන්. කන්දක් උඩට ගිහින් පල්ලෙහා බලනවා. එතකොට තමයි විවෘත ධර්ම ශ්‍රාවකයන්ට දැන් ධර්මය අවබෝධ වෙලා පොත්පත් කියවලා කවුරුහරි නිවන් දක්වන්න ගියොත් ඒක ඒ කියන එකත් කෙනත් අවුලට යනවා. අහන එකත් අවුලට යනවා. උන් දන්නේ නැහැනේ මේ මොකක්ද යන්නේ කොහෙද යන්නේ මොනවද යන්නේ අර එක කාලයකට එකක් විසුද්ධි මාර්ගය කියන තව කාලයකට ත්‍රිපිටක කරුණක් කියන තව කාලයකට අටුවාවක් කියන එක ඒවා කියලා ශ්‍රාවකයා ඔළුව අවුල් වෙනවා. අදත් එංගලන්තෙන් කතා කරගෙන ඒත් එයාටත් බලනකොට අරව මේ ඔක්කොම අහලා ඔළුව අවුල් වෙනවා. ඒක වෙනවා. ඒ නිසා ඕ ත්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ තැන්වලදී තමන්ගේ ශ්‍රාවකයන් හිත නිදහස් කරගන්න. කර තියාගෙන යන්නේ නෙවෙයි. හිත නිදහස් කරගන්න කරපු දේශනාවක්. එතකොට ඒකෙන් ශ්‍රාවක උත්සාහවත් කරේ විමුක්තියටපත් කරන්න, නිවනටපත් කරන්න. හැමදාම උන්වහන්සේ මේ ධර්ම අවබෝධ කරපු කෙනා තමයි නිසා තමයි මේ ලෝකේ රහතුන් නිසා ලෝකයේ බබලනවා. ඉන්න පරිසරය සුන්දර වෙනවයි කියලා උන්වහන්සේ කිව්වා.
හැබැයි කවදාවත් කිව්වේ නෑ ත්‍රිපිටකය කටපාඩම් කරගත්ත කෙනෙක් නිසා කැලයක් සුන්දර වෙනවා ලෝකයක් සුන්දර වෙනවා. ඒක නරකයි කියලා කිව්වේ නෑ. හොඳයි. බුද්ධ වචනේ කටපාඩම් කරගෙන ඉන්න එක හොඳයි. ඒක නරක නෑ. දැන් ඊළඟට මම යෝජනා කරන්නේ ওই ත්‍රිපිටක පඬිතට වඩා ඔබ වහන්සේලාට ධනය, බලය, ওই දේශපාලන බලය කරන්න පුළුවන් නම් කරන්න වැඩක් ඔයිට වඩා තියෙනවා. ඔය ඉන්න හාමුදුරු කෙනෙකුත් ඒක ඕක ඇතුලේ කියවුණා ඒක. දැන් අපේ සාමණේර හාමුදුරුවෝ උපසම්පදා වෙච්ච ගමන් ওই ලේකම්තුමාම මට කිව්වා සෑහෙන පිරිසක් සිවුරු ඇරලා සහතිකේ මාරු කරා යන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට එනවා. ඒ ඔතෙන්ට එනවා. ඒ කියන්නේ විශාල පිරිසක් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තරුණ අය සිවුරු අරගෙන යනවා. ඒ කියන්නේ පන්සලෙන් ඉගෙනගෙන පන්සලෙන් කාලා බීලා ඒ දායකවන්ගේ යැපිලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට උපාධිය අරන් සිවුරු අරගෙන යනවා. ඇයි ඒ ළමයිගේ වරදක්ද නෑ. ඒ ළමයිට හරි දහම් අධ්‍යාපනයක් ලැබෙන්නේ. හරි දහම් අවබෝධයක් ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ පිරිවෙන් පද්ධතිය අවුල්. ඊළඟට ඒවා දැන් අපි ඒක මම විවෘතව කතා කරන්න කැමති නැහැ. නමුත් මේක හැමදේම දන්නවා ඒවා ඇතුලේ සිස්ටම් එකේ අවුල්. සමහර ළම පිරිවෙන් ඉන්න පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කෙනෙක් මට කිව්වා මේ සාමාන්‍ය ළමයින්ට වඩා මම දූෂණය කරන්නේ. ඒ පරිසරයක් තියෙනවා. අසරණයි පව් කියලා හිතන සමහර වෙලාවට. අන්න ඒකට ලංකාවේ ත්‍රිපිටකය ඒ ළමයින්ට උගන්වන්න ප්‍රැක්ටිකල් උගන්වන්න ඒ පොඩි වයසට ගැලපෙන විදිහට උගන්වන්න හරි අයිත් මේ පිරිවෙනක් හදන්න. ඒකේ විනය උගන්වන්න ධර්මය උගන්වන්න විශ්වාස ඉක්මවන්න ඕනනම් භාවනා ක්‍රම උගන්වන්න ඕනනම් වෙනත් ආගම් උගන්වන්න වෙන ආගම් අපි ඉගෙන ගන්න ඕනනේ ඒව ඉගෙන ගන්න ඒ කරුණු දර්ශනය ඉගෙන ගන්න අන්න එහෙම තැනක් හදන්න. ගණන් විද්‍යාව ගණිතය වගේ දෙයක් ඉගෙනුවට කමක් නැහැ ඉංග්‍රීසි භාෂාව ඉගෙන එහෙම තැනක් ප්‍රැක්ටිකල් වැඩපිළිවෙල තැනක් හදන්න. 500කට 1000කට එක තැනක. ඔය ඉන්න කාලේ. ඒකෝල අන්න ඒ අයට ත්‍රිපිටකය කියලා දෙන්නේ. ඒ අර්ථකේ අටුවාව කියලා දෙන්නේ. අන්න ඒ අයට පුළුවන්. ඒ අදහස ලෝකෙට ගෙනියන්න. කොහොම මේව හැදුවයි කියලා ඔය ලේකම්තුමත් මේ වෙලාවේ සහභාගී කරගන්න ඒ වගේ දෙයක් කරා. ඒක වටිනවා. ඉතින් ඔය ඕකට පක්ෂ වෙන අයත් ඕකට විපක්ෂ වෙන ඔක්කොම එකතු වෙලා ඒ වගේ තැනකට යනවා. ඒක ওই කාලේ ඊට වඩා මේකේ සාසනික ආයෝජනයක්. ඉතින් එහෙම දෙයකට යනවා නිසා දැන් ඉන්න අය ලංකාවේ දැන් අපේ මම ගාව තරුණය මහාන වෙනවා. මහාන වෙන්නේ මුකුත් ධනෙ ලබා ගන්නවත් බලය ලබා ගන්නවත් නෙවෙයි. ධනෙ බලය තියන අය මහාන වෙන්නේ. ඒ ඇවිල්ලා මහාන වෙන්නේ හිත පිරිසුදු කරගන්න. අටලෝ දහමට කම්පාණ වෙන හැටි ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න. ඒ නිසා මේ බුද්ධ දර්ශනේ කටපාඩම් කරන්නත් නෙවෙයි මහාන වෙන්නේ. එතකොට ඒ අය දැන් ඔය ඉන්න හාමුදුරුවෝ බලන්නේ අපි සිවුරු අරගෙන යන්න පුළුවන් තරම් බලන්නේ මම මගේ සිවුරු අරින්න කවදාද. අර ඉන්න මහාන වෙච්ච අයගේ සිවුරු අරින්න කවදාද. ඉන්න ටිකක් මෙහෙන් සිවුරු අරගෙන යනවා. ඉන්න තර කොහොමද හිරේ දාන්නේ කියලා. ඉතින් නිකන් පැත්තකට ගිහින් කල්පනා දැන් මට ලොකු වයසක් නැහැ නේ ඉන්න හාමුදුරුවෝ මම දන්නවා මේක අහන් ඉන්න එක. නිකන් කල්පනා කරලා බලන්න ඔබ වහන්සේලාට අපි හිරේ දාලා හරි. ඔබ වහන්සේලා අපිව නීති ඉදිරියට ගෙනියලා ලබා ගන්න දෙයක් තියෙනවා. සාසනයට එන වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඔය කිසිම දෙයක වැඩක් නැහැ. නිකන් මේ තමන්ගේ නිකන් දැන් මාත් එක්ක නිකන් ඔය අවුරුදු 50ක් 60ක් පැවිදිලා ඉඳලා මාත් එක්ක නිකන් නඩු කියාගෙන හැප්පෙන්න වෙලාව තමන්ගේ තියෙන තත්ත්වෙත් නැති කරගන්න. මැචුරිටි එකක් නැති කරගන්න. විශ්ව භාවය දැන් අර වගේ එකක් අර වගේ තැනක කිව්වම අර පාපතරය. ඊටින් පස්සේ ඒ පාපතරයන් කොහොමාරි මම දිනනවයි කියලා ඔය වගේ දේවල් කිව්වට පස්සේ ඔබ වහන්සේලා නිකන් ඇඳුම් කලව ගත්තා වගේ තමයි සබාව. ඔතන ඉන්නවනම් විද්වත් මිනිස්සු ආපෝදය දෙයි මිනිස්සු හිතන මේ මිනිස්සයා කවුද කියලා. එහෙම හිතන. ඒ නිසා මම කියන්නේ පැත්තකට වෙලා නිදහස් දැනකට කල්පනා කරලා ඔබ වහන්සේලාගේ ඉතුරු ජීවිත කාලේවත් ඔබ වහන්සේලා මහණුනි ගෞතම බුදුහාමුදුරුවෝ මේ බුද්ධ ශාසනය කරන්න වැඩක් තියෙනවා. අන්නේ අවුරුදු 7ක්වත් දෙන්නේ සතිපට්ඨානේ වඩන්න. අවුරුදු 7ක්වත් දෙන්නේ දහම් කරුණු එකව කරුණක් කරලා ජීවිතේට ගලප ගන්න. එතකොට ඔබ වහන්සේලාට යහපතක් වෙනවා. ඔබ වහන්සේගේ දායකයන්ටත් යහපතක් වෙනවා. මේ රටේ මිනිසුන්ටත් යහපතක් වෙනවා. මේ රටටත් යහපතක් වෙනවා. අවසාන වශයෙන් කියන්නේ දැන් මේ මුළු ලෝකෙම වසංගත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ වගේ කාලයක ඔය වගේ ඒවා පාර්ලිමේන්තුවට ගේන කාලයක් නෙමෙයි. උඩට විරුද්ධ වෙන අයට විරුද්ධ වෙන්නත් අවස්ථාවක් නැහැ. මේ වෙලාවේ මිනිස්සු අසරණ වෙලා, හාමුදුරුවෝ දුප්පත් පන්සල් වල අය අසරණ වෙලා. ඉතින් ඒ ගොඩාක් ඒ වගේ දේවල් මේ රට ඇතුලේ තියෙන ලෝකයේ ඇතුලේ තියෙනවා. දැන් මේ බලන්න මේ වසංගතේ ලෝකෙට ආපු හැටි. මම හොඳට මේ ලෝකේ ඇවිදපු කෙනෙක්. මම බලන් හිටියා ඇමරිකාවේ ජනාධිපතිවරණ කාලේ මම එහෙ හිටියා. තනිකරම රේසිසම් පාවිච්චි කරා. මොකද පාවිච්චි කරේ සුදු කළු ભેදේ ගෙනාව මුස්ලිම් වර්ගවාදී ප්‍රශ්න ගෙනාව. ඒ හරහා ඒ කාලේ ට්‍රම්ප් බලයට ආවා. මම ඉන්දියාවේ අගමැති මෝදි පත්තරවල ඒ ඡන්දයට කාලේ ඉන්දියාවේ ඍෂිකේෂ් සිටියේ. තනිකරම දේශපාලන වේදිකාවට මිනිස්සු අතර ජනගත කරේ මොකද්ද?
සම්පූර්ණම අයි ජාතිවාදය. ඒ අතර ප්‍රශ්නයක් ඇති කරලා ඒ හින්දුව දිනා ගන්න වැඩ කටයුතු කරා මොදි අගමැති වුණා. රුසියාව, එංගලන්තය, ඔය ආදී රටවල් ලෝකයේ තුලම ජාතිවාදීන ඒ කියන්නේ ආගම්වාදී එතන ඉඳන් අපි ගන්න මුස්ලිම් රටවල්. ඒගොල්ලෝ බහුතර මුස්ලිම් රටවල් වල හැමෝම නෙවෙයි මධ්‍යස්ථ මිනිසුත් ඇති වෙනත් ආගමක් සමහර බුදු පිළිමයක් තියාගෙන දෙන්න තියෙන ත්‍රිපිටකයක් තියාගන්නවත් දෙන්න තරම හරි අන්තවාදී රටවල් කියන. ඒක කොහොමත් අන්තවාදී. ඔය ආදී මනුස්ස ප්‍රජාවේ බහුතරයක් මත හිත අපිරිසුදු වුණා. සිතුවිලි අපිරිසුදු වුණා මේ ලෝකයේ ගොඩාක් රටවල් වල. අර මධ්‍යස්ථ රටවල් වල සමහරට ඒ දේ වුණා. අන්තිමට වැඩි කාලයක් ගියේ නැහැ බලන්න ලෝකයටම මුහුණ දෙන්න උනා වසංගත දෙක. ඔය ආ කිසිම රටක ආර්ථිකයක් යහපත් උනේ නැහැ. මිනිසුන්ට යහපතක් උනේ නැහැ. එකාපිට එක මැරෙනවා. තාමත් ඒ මරණ බයින් රෝග බයින් අර මිනිස්සු ඉන්නවා. දැන් මේ රටේ ජනාධිපතිපත් උනේ කොහොමද කියලා අපි දන්නේ. ජාතිවාදය කියනවා ඒ ඡන්ද කාලේ. ආගම්වාදය කියනවා හාමුදුරුවෝ නැගලා කිව්වා මේක ආරක්ෂා කරන්න දෙන්න එපා කියලා. සම්පූර්ණ වැරදිනේ. ඒ නිසා ඒක ගෙනල්ලා පක්ෂ විපක්ෂ ඔක්කොම කට්ටිය ගෙනල්ලා ඒකෙන් බලයට ආවා. අන්තිමට රටට මේ අවුරුදු ටිකේ මේ ලංකාවටවත් ලෝකයටවත් යහපතක් වුණාද නැහැ. ඒ නිසා මිනිසුන් බහුතරයේ හිත අපිරිසුදු වෙන්නේ. මිනිස් හිත අපිරිසුදු වුණාම මේ ලෝකයට ඒක බලපාන. මේ රිද්මයට බලපාන. මේ ගහකුරට ඒක බලපාන. මේ හිතේ ප්‍රධාන. ඒ නිසා දැන් තියෙන්නේ සිතුවිලි පිරිසුදු කරගන්න. තවත් මම කියන්නේ මේක දැන් මේ අපි දැන් මේ වීඩියෝ එකක අන්තර්ජාලය තුල තිරිච් එකක්. හැබැයි මේකේ තිබුණ තව යහමුදුන්ගේ මතවාද අහන්න ඕන YouTube එකේ තියෙන ගිහිලා ගොඩාක් පැය ගණන් තියෙනවා මේවා. ඒවා මේකෙන් මගේ බඩ කවුරුත් කලබල වෙන්න එපා. මේක දැන් මම අති බහුතරයක් අය විරුද්ධයි. අපිට වැරදි දේ වැරදි කියන අයිතිය බුදුහාමුදුරුවෝ දෙලා. බුදුහාමුදුරුවෝ කියන යමක් වැරදිලා ඒක වැරදි කියන්නේ. ඒකට බය වෙන්න එපා. ඒක කවදත් තියෙනවා. හරි දෙයට හරි කියන්නේ වැරදි දෙයට වැරදි කියන්නේ. හේතු සහිතව කියන්නේ. හේතු රහිතව නෙවෙයි. හේතු සහිතව කියන්නේ වැරදි. නමුත් ඔය ඉන්න හාමුදුරුවෝයි ඕකෙන් බෙදෙන්නත් එපා. දැන් අපිට පහර දුන්නා කියලා අපි උතර ලොකු ගණ්ඩායමනේ උතන ඉන්න හාමුදුරුවෝ ඕකේ හරි කිව්වායත් වැරදි කිව්වායත් පුළුවන් තරම් අපිට පහර දෙන්න බලන්න. ඒක කමක් නැහැ. බුදුහාසයට බෙදෙන්න එපා. ඕවා අතහැරලා දාන්න. තමන්ගේ ජීවිතේ යහපත අර්ථය සිද්ධ වෙන කරන්නේ මිනිස්සුන්ගේ සිතිවිලි පිරිසිදු කරන්නේ. ලෝකයේ මිනිස්සුන්ගේ සිතෝ පිරිසිදු කරන්නේ. ඒ පිරිසිදු කර ගැනීමෙන් තමයි ලෝකයට යහපතක් වෙන්නේ. එහෙම නැත්නම් ওই අනපනක් ගෙනලා තවත් මිනිස්සෙක්ට දඬුවම් කරලා තවත් මිනිස්සෙක්ට දෙයක් ලැබෙනකොට ඒකට ඉරිසියා කරලා අතන උතන යට තියෙන්නේ මොකද්ද? යට තියෙන්නේ අර මිනිස්සු ගිහිල්ලා ඒව අහලා අර එක දේවල් පූජා කරනවා. දැන් මට කියන අරයට වාහන දෙනවා. අරයට කුටි හදලා දෙනවා. අරයට ෆෝන් අරන් දෙනවා. අරයට සිවුරු අරන් දෙනවා. ඕවටනේ ගොඩයි ඉරිසියා කරන්නේ මොනවද? මේ ලාභක දේවල් පරිහරණය කරා දාලා කියනවා. මේවා කාරණා කියලා ගහනවා වගේ තමයි. වෙන මොකුත් නැහැ. මේවට ඕවට ආස කරලා ඕව බෙදා ගන්නවා. ඕව Tamanට ලැබෙන්නේ අනුන්ට ලැබෙනවයි කියලානේ ඔය කියන්නේ. එහෙනම් තව කෙනෙක්ට මිනිස්සු අතර ප්‍රසාදය තියෙනවා. තව කෙනෙක්ට ආකර්ෂණය තියෙනවා. තව කෙනෙක්ට ඒ දේ ඇතිවෙනකොට ඕකට ඉරිසියාවක් නෙමෙයි. ඒ චෛතසික ධර්ම වලට ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ කුසල චෛතසික දියුණු කරගෙන මේ මිනිත් තමන්ට පුළුවන් තමන් වටා ඉන්න ප්‍රදේශය අපායක් කරන්න දිව්‍ය ලෝකයක් කරන්න. ඒ මේ හිංසුන්ගේ හිත් පිරිසුදු කර ගැනීම තුළින් ඒක තමයි බුද්ධ වචන. ඒක තමයි බුද්ධ දර්ශනය. ඉතින් බුද්ධ දර්ශනය ජීවමාන කරන්න හැමෝටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ආශිර්වාද. මේ හැමදෙනාටම දෙවස්ස.